අයිබෝවන් සිළුම දෙනාට ඉතින් අපි අද සාකච්ඡා කරන්න හදන්නේ නවය ශ්‍රේණියේ සම්භාවිතාව කියන පාඩම. වෙනදා සුපුරුදු පරිදි මම පන්තිය පටන් ගද්දි මාකස් සතිය තියාගෙන පටන් ගත්තට අද පටන් ගත්තේ කාසියක් අතේ තියාගෙන. සම්භාවිතාව කියන පාඩම මොහොතකට පැත්තකින් තියලා පොඩි සෙල්ලමක් දාමු මේ කාසියත් එක්ක. හරිද? අපි දන්නවා අපි කාසියක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොකටද කියලා. දැන් මේ ආසන්නව මැචස් තිබ්බා. එතකොට ඔයාලා දැක්කා ටොස් එක දාලා කවුද ටොස් එක දිනන්නේ කියලා බලලා තමයි බැට් කරන්නේ, කවුද බෝල් කරන්නේ, කවුද කියලා තීරණය කරේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් අපි කරන්න හදන්නේ මේ කාසිය ටොස් කරන්නේ ඇයි කියලා බලන්න. ඇයි අතරම කාසියක් ටොස් කරන්නේ? කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බලලා රයිට් ඔයා ඉල්ලන එක වැටුනොත් ඔයාට දෙනවා කියලා ඊයාලට chance එක දෙන්නේ. අපි ලකීද අන්ලකීද කියලා බලන්නේ ඕකෙන්. හරිද? ඒ කියන්නේ වාසනාවන්තයිද අවාසනාවන්තයිද කියලා අපි බලාගන්නේ මේකෙන්. ඇයි මෙහෙම එකක් කරන්නේ? දැන් කාසිය දිහා හොඳට බැලුවොත් කාසියේ දෙපැත්තක් තියෙනවා. මෙන්න එක පැත්තක්, මෙන්න අනිත් පැත්ත. කාසියේ පැති දෙකයි. හරිනේ? මේ කාසියට පැති දෙකක් තියෙනවා. මේ කාසියේ පැති දෙකෙන් එක පැත්තක් තමයි බිම දැම්මම උඩ දැම්මම වැටෙනවා. උඩ දැම්මම කාසිය වැටෙනවා කියන එක අනිවාර්යයි. හරි. කාසිය වැටුණාට පස්සේ වැටෙන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක් අපිට උඩ අතට පේන විදිහට තමයි. දැන් මේක මෙහෙම වැටුනොත් මෙන්න මේ පැත්ත තමයි පේන්නේ. මෙහෙම වැටුනොත් මෙන්න මේ පැත්ත තමයි පේන්නේ. එතකොට කාසියක් උඩ දාද්දී එක පැත්තයි වැටෙන්නේ කියලා දන්නවා. අපිට පේන විදිහට බිමට වැටෙන්නේ එක පැත්තයි කියලා දන්නවා. කාසියේ හැබැයි පැති දෙකක් තියෙනවා. මෙන්න මේ වැඩේ කරද්දී අපිට හරියටම කියන්න බෑ මේකේ මේ පැත්ත වැටෙයිද මේ පැත්ත වැටෙයිද කියලා. ඉස්සර නම් ඔය ගොඩක් ගම්වල වගේ පාවිච්චි කරන්නේ නෝනද වැටෙන්නේ පොල්ලද වැටෙන්නේ කියලා. නෝනද පොල්ලද කියලා නහන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉංග්‍රීසි වලින් මේ රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට අපි කිව්වා heads කියලා. මේ අනිත් පැත්තට අගය තියෙන පැත්තට අපි කිව්වා tails කියලා. heads ද tails ද කියලානේ පාවිච්චි කරන්නේ. ඒතකොට heads tails කියද්දී h අකුර පාවිච්චි කරනවා heads කියන්න, t අකුර පාවිච්චි කරනවා tails කියන්න. මේකට සිංහලෙන් කියනවා heads කියන එකට සිරස කියලා. heads කියන්නේ මේ රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට අපි සිංහලෙන් කියනවා සිරස කියලා. ඒතකොට අපි මේ පාඩමේදී කාසියක් සම්බන්ධයෙන් කතා කරනවා නම් සිරස කිව්වොත් ඔයාලා දැනගන්න ඕනේ මේ කාසිය රාජ්‍ය ලාංඡනයේ පැත්ත තමයි මේ සිරස කියලා කතා කරන්නේ කියලා. ඔක මතක තියාගන්න ලේසි. එයි මේ දැන් මේ දෙකේ කාසියක් මම අරන් තියෙන්නේ මේ දෙක කියලා තියෙන අගය බැලුවොත් මේ දෙක කියලා තියෙන අගයක් තියෙන අගය කාසියේ වටිනාකම කීයද කියලා අයි පැත්තට අපි අගය කියලා කියනවා. මම නෝන්නේ මේක මීට වඩා කියන්න මොකද ඔයාලා 7 පන්තියේදී 8 පන්තියේදී හොඳටම ඉගෙන ගන්නනේ සිදුවීමක විය හැකියාව කොහොමද කියලා. මොකක් හරි සිද්ධියක් වෙනවා නම් ඒක වෙන්න තියෙන ඉඩ කොච්චරයිද කියලා මතකයි. මම උදාහරණ ටිකක් ලාවට මතක් කරලා දෙන්නම්. දැන් ගලක් වගේ අරගෙන මෙහෙම තියලා අතෑරියොත් නැත්නම් ගලක් කොහොම උඩ දැම්මොත් අනිවාර්යෙන් ගල බිමට වැටෙනවා කියලා දන්නවනේ. මම නිකන් ගලක් කොහොම විසි කරොත් ගල අනිවාර්යෙන් බිමට වැටෙනවා. ගල කොහොම ගිහිල්ලා මෙහෙම නිකන් නතර වෙලා තියන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක රයිට් ගල අනිවාර්යෙන් බිමට වැටෙනවා. ඉර පායන සිද්ධිය ගත්තොත් ඉර අනිවාර්යෙන්ම උදේට නැගෙනහිරින් පායනවා. නැගෙනහිර පැත්තේ ඉර පායනවා. ඕක උතුරෙන් ඉර පායනවත් දකුණෙන් ඉර පායනවත් ඔහොම සීන් වෙන්නේ නැහැ. නැගෙනහිරෙන්මයි නැගෙනහිර කිව්වේ කියන්නේ ඉර නැගෙන පැත්ත. නැගෙනහිරෙන්මයි ඉර පායන්නේ. ඔක දන්නවනේ අපි. දන්නවා කියන්නේ ඕක හැමදාටම එහෙම නෙවෙන්නේ. චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. එනං අනිවාර්යෙන් වෙන සිද්ධි තියෙනවා. ඒවා අනිවාර්යෙන් වෙනවා. දැන් ගලක් විසි කරොත් එහෙම ගල බිමට වැටෙනවා. රයිට් ඔක දන්නවා. ඉර පායන්නේ නැගෙනහිරින් කියලා දන්නවා. ඕවා අනිවාර්යෙන් වෙන සිද්ධි. හරි. ඊට පස්සේ තව සමහරක් සිද්ධි තිබ්බා. ඒ සිද්ධි අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. දැන් අපි ක්‍රිකට් ටූර්නමන්ට් එක ගත්තොත් ඇෂර්ස් අලුබඳුන ක්‍රිකට් තරගාවලිය ගත්තොත් අලුබඳුන වෙනුවෙන් සෙල්ලම් කරන්නේ අලුබඳුන කුසලාණිය වෙනුවෙන් සෙල්ලම් කරන්නේ කවුද? ඉංග්ලන්ඩුයි ඕස්ට්‍රේලියාවයි. එතකොට ඉංග්ලන්ඩ් සහ ඕස්ට්‍රේලියාව විතරක් ගහන ක්‍රිකට් මැච් එකක අපි දන්නවනේ එක්ක ඉංග්ලන්ඩ් දිනන්නේ එක්ක ඕස්ට්‍රේලියාව දිනන්නේ කියලා. ඕක ශ්‍රී ලංකාවට වගේ ජයග්‍රහණය කරන්න කිසිම අවස්ථාවක් නැහැ. එතකොට මම කිව්වොත් ඇෂර්ස් ට්‍රෝෆි එක ඇෂර්ස් කප් එක නැත්තම් අලුබඳුන තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගනී කියලා.
ඒක ජීවිතේට වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. අපි මරුණා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නෙම නැහැ. ලංකාවට ඇෂස් කප් එක ගන්න බෑ කියලා දන්නවා. ඒ වගේම අපේ ලංකාවේ වගේ තියෙන මැච් එකක් ගත්තොත් ට්‍රිනිටි සහ රොයල් සෙල්ලම් කරන බ්‍රැඩ්බි ගත්තොත් බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් සෙල්ලම් කරන්නේ ත්‍රිත්ව විද්‍යාලයයි කොළඹ රාජකීය විද්‍යාලයයි විතරයි. ඉතින් එතකොට ඒක ජයග්‍රහණය කිරීමේ හැකියාව දෙන්නේ ත්‍රිත්ව විද්‍යාලයට හෝ රාජකීය විද්‍යාලයට විතරයි. ওই දෙකෙන් එකක් තමයි ඒක ජයග්‍රහණය කරන්නේ. ධර්මරාජයට නැත්නම් කිංස්වුඩ් එකට අයාලට බ්‍රැඩ්බි දිනන්න විදිහක් නැහැ. දිනන්න විදිහක් නැත්තේ ඇයි? එයාලා සෙල්ලම් කරන්නේ නැහැ. බ්‍රැඩ්බි වලට සෙල්ලම් කරන්නේ නැහැ. බ්‍රැඩ්බි වලට සෙල්ලම් කරන්නේ ට්‍රිනිටි රොයල් විතරයි. එතකොට ওই දෙකෙන් එකක් විතරයි ඒක ජයග්‍රහණය කරන්නේ. එතකොට මං කිව්වොත් ධර්මරාජ විද්‍යාලය බ්‍රැඩ්බි පලිහ දිනාගන්නේ කියලා ජීවිතේට වෙන්නේ නැහැ. ඇයි? එයාලා සෙල්ලම් කරන්නවත් නැහැ. සහභාගී වෙන්නවත් නැහැ. පැහැදිලි නේද කතාව? රයිට්. ඊළඟට වගේ එක එක සිද්ධි තියෙනවා. වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. හරියටම අපි නිශ්චිතවම දන්නවා වැඩේ වෙන්නේ නැහැ කියලා. දැන් ඔන්න කතා කරන්නේ වර්ග දෙකක්. අනිවාර්යයෙන්ම වෙච්ච ඒවා ඉගෙන ගත්තා. අනිවාර්යයෙන්ම වෙන්නේ නැති ඒවා ඉගෙන ගත්තා. ඊට පස්සේ හතේ පන්තියේදී හොඳට ඉගෙන ගත්තා. මේ දෙක අතර මැද තියෙන්නේ. වෙයිද නැද්ද ෂුවර් නැහැ. දැන් බ්‍රැඩ්බි ගැහුවේ ට්‍රිනිටි රොයල්. ට්‍රිනිටි බ්‍රැඩ්බි එක දිනනවා කිව්වොත් එහෙම. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. දිනන්න chance එකකුත් දෙනවා, පරදින්නත් පුළුවන්. ඒ රොයල් දිනුවොත් එහෙම. එතකොට ඒක ෂුවර් නැහැ. හරියටම කියන්න බෑ. නිශ්චිත වශයෙන් කියන්න බෑ. බ්‍රැඩ්බි එක ට්‍රිනිටි දිනයිද? අර ඇෂර්ස් කප් එක ඕස්ට්‍රේලියා දිනයිද, ඉංග්ලන්ඩ් දිනයිද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. ඕස්ට්‍රේලියා දිනයි කිව්වොත් දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. හැබැයි ලංකාවට වගේ ඇෂස් දිනන්න කොහෙත්ම බෑ කියලා දන්න. හැබැයි ඒ වගේ නෙමෙයි ඕස්ට්‍රේලියා දිනනවා කිව්වොත් ඕස්ට්‍රේලියා වලට දිනන්න chance එකකුත් තියෙනවා, පරදින්නත් පුළුවන්. එතකොට දිනයිද පරදිනද අපිට ෂුවර් නෑ. පැහැදිලිද කතාව? කාසියක් ටොස් කරද්දිත් ඔන්න ඔය වගේ වැඩක් තමයි වෙන්නේ. කාසිය උඩ දැම්මහම කාසිය උඩ දාලා වැටෙන පැත්ත උරගා බලද්දි මේකේ හෙඩ්ස් කියන පැත්ත වැටෙයිද ටේල්ස් කියන පැත්ත වැටෙයිද? ඒ කියන්නේ සිරස වැටෙයිද අගය වැටෙයිද කියලා අපිට නිශ්චිත වශයෙන් හරියටම කියන්න බෑ. අපිට ෂුවර් නෑ. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔයාලට ඔය සමහර වෙලාවට ඔයාලා මොකක් හරි කරන්න යද්දි ඔය අම්මලා එහෙම නිතර කියන්නේ දැන් ඔයාලා මොකක් හරි ඕනේ නැති වැඩක් කරද්දී දැන් ඔය වැටිලා මොනවා හරි කරගන්න තමයි හදන්නේ කියලා පොඩ්ඩක් දඟලද්දි කියනවනේ නේ. වැටිලා මොනවා හරි කරගයි කියන්නේ වැටෙන්නත් පුළුවන්, වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ෂුවර් නෑනේ. හරිද? වැටෙන්නත් පුළුවන්, වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. වැටුනේ නැත්තම් කියනවා කොහොමද වැටුණාද අහනවා. හැබැයි වැටුනොත් එහෙම ඉවරයි අම්මලාගෙන් හොඳට ආගන්න වෙනවා. ඔක තමයි කිව්වේ තමුසෙට ඔය මොගුල කරන්න එපා කියලා කියනවා. හරි. එතකොට chance එක තියෙනවා වැඩේ වෙන්නත් නොවෙන්නත්. හරි. ඔන්න ඔය වගේ සිද්ධි ගැන තමයි අපි හතේ පන්තියේදී කතා කරන්න පටන් ගත්තේ. කිය අතරමැදි සිද්ධි. ෂුවර් නැති ඒවා ගැන තමයි හතේ ඉඳන් ඉස්සරහට කතා කරගෙන ආවේ. දැන් පාඩමේ නම වෙනස් වෙලා තියෙනවා නවයේ පන්තියේදී. සම්භාවිතාව කියලා. කලින් ඉගෙන ගත්තේ ඔය පාඩමම සිදුවීමක විය හැකියාව කියලා. ඒ කිව්වේ මොකක් හරි සිද්ධියක් ගත්තොත් ඒ සිද්ධිය මොකක්ද නේ සිද්ධිය කියන්නේ? ඔයාලා ඔය කතා කරද්දී ඔයාලගේ භාෂාවෙන් කියන්නේ මචං මාර සීන් එකක් වුණා කියලා. ඔය මාර සීන් එක කියන්නේ සිද්ධියක් නෙමෙයි, මාර සීන් එකක් කියන්නේ මොකක් හරි සිදුවීමක්. අර පොර ඇවිදන් යද්දි වැටුණා. ඔය කියන්නේ ඇවිල්ලා කොහොමද ලස්සනට රස කරලා කියන්නේ? මට සිරි මචං මාර සීන් එකක් වුණා. අතනින් බැස්සා මචං එකෙක් දුවගෙන ගිහිල්ලා පඩි පෙලේ ඉස්සලා වැටුණා කියලා ලස්සනට කියනවනේ කතාව. ඔය සීන් එක ඒක සිද්ධියක්, සිදුවීමක්. හරි. ඔය සිදුවීම වෙන්න තියෙන ඉඩ කඩ කොච්චරද? කොච්චර ඉඩක් තියෙනවද ඔය අපි කියන සිද්ධිය වෙන්න? අන්න ඒකට අපි කියනවා සම්භාවිතාව කියලා. පැහැදිලිද කතාව? දැන් එහෙනම් කාසිය ටොස් කරද්දි මෙන්න මේ කාසිය ටොස් කරද්දි මේකේ හෙඩ්ස් කියන පැත්ත වැටෙන්න තියෙන ඉඩ කඩ කොච්චරයිද? ටේල්ස් කියන පැත්ත වැටෙන්න තියෙන ඉඩ කඩ කොච්චරයිද කියලා මෙන්න මේ පාඩම ඇතුලේ සාකච්ඡා කරන්නයි. මෙන්න මේ කාසියක් ටොස් කරනවා වගේ එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. මෙන්න මේ වගේ එකට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. සසම්භාවී පරීක්ෂණ. ඇයි දන්නේ සසම්භාවී කියන්නේ? සසම්භාවී කියන්නේ මෙන්න මේකයි. අපි හිමීට කතා කරමු, නිදහසේ කතා කරමු. දැන් මං කාසිය ටොස් කරද්දී ඔයාලගෙන් අහනවා මේ මේකේ වැටෙන පැත්ත මොකක්ද කියලා.
මේකේ වැටෙන පැත්ත මොකද්ද කියලා අහුවොත් ඔයාලා හොඳ ආකාරවම දන්නවා. ඔයාලා දෙන උත්තර දෙකෙන් එකක් වෙන්නේ එක්ක ඔයාලා heads කියනවා නැත්නම් tails කියනවා. වෙන මොකුත් කියන්නේ නැහැ. පහ වැටෙන්නේ, හය වැටෙන්නේ. එහෙම කියන්නේ නැහැ. ඔයාලා දන්නවා එක පැත්තක heads ඒ කිව්වේ සිරස, අනිත් පැත්තේ tails ඒ කිව්වේ අගය තියෙන්නේ. එහෙනම් ඔයාලා කියන්නේ යන්නේ heads හරි tails හරි විතරයි. ඔයාලා දෙන්නේ ඔය උත්තර දෙකෙන් එකක් විතරයි වැටෙන්නේ මොන පැත්තද හුත් වෙන මොකුත් කියන්නේ නැහැ නේ. පහ වැටෙනවා කියලා. ඒකට ඉතින් තේරුම් නැහැ නේ. දෙකේ කාසියක් උඩ දාද්දි පහ වැටෙන්නේ බෑනේ. තේරුණානේ කතාව නේද? එතකොට මේකේ තියෙන සිද්ධි මේකේ තියෙන පැති දෙක සම්පූර්ණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා අපි කලින් දැනගෙන ඉන්නවා. කාසිය ටොස් කරන්න කලින් අපි දන්නවා වැටෙන්නේ මොකද්ද කියලා. එහෙනම් සියලුම ප්‍රතිඵල කලින්ම පරීක්ෂණය කරන්න කලින්ම අපි දැනගෙන තමයි. හරි. ඔන්න ඔක දැනගෙන හිටියට පස්සේ කාසිය ටොස් කරන මොහොතේ ඔන්න මම ටොස් කරනවා. දැන් කියන්න පුළුවන් ද හරියටම වැටුනේ මොන පැත්තද කියලා. බෑනේ නේ. ගෙස් කරලා අපි කියන්නේ. අපිට හරියටම කියන්න බෑනේ හෙඩ්ස්මයි වැටෙන්නේ කියලා. එයි ටේල්ස් වැටෙන්න පුළුවන් නේ. කොච්චර ප්ලෑන් කරලා කිව්වත් කොච්චර ප්‍රැක්ටිස් කරලා කිව්වත් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. දැන් ගානකට උත්තරයක් ලියන එක වගේ නම් ප්‍රැක්ටිස් කරලා අපි පොඩ්ඩක් පුහුණු වෙලා අපි හොඳට රෙඩි වෙලා විභාගෙට ගියොත් අනිවාර්යෙන් හොඳ ලකුණකට යන්න පුළුවන්. හොඳට ගණන් ටික හදාගන්න පුළුවන් වෙනවා. හැබැයි කාසිය ටොස් කරන එක කොහොම වැඩක් නෙවෙයිනේ. කොච්චර ප්‍රැක්ටිස් කරත් අපිට කියන්න බෑනේ හෙඩ්ස්ද වැටෙන්නේ ටේල්ස්ද වැටෙන්නේ මේ කාසිය. ඒ නිසා මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට නිශ්චිත වශයෙන් කියන්න හැකියාවක් නැහැ මේකේ වැටෙන්නේ හෙඩ්ස්ද එහෙම නැත්නම් ටේල්ස්ද කියලා. ඒ නිසා මෙන්න මේ වගේ පරීක්ෂණ වලට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් නැත්නම් කියනවා අහඹු පරීක්ෂණයක් කියලා. අහම්බෙන් වෙන සීන් එක. ඉන්න මේවා තමයි කියන්නේ අහඹු පරීක්ෂණ කියලා. අහම්බෙන් වෙන්නේ හෙඩ්ස් වැටෙන්නේ ප්ලෑන් කරලා නෙමෙයි නිකන් උඩ දැම්මම වැටෙන්නේ. දාන එක දන්නෙත් නෑ වැටෙන්නේ මොන පැත්තද. බලන් ඉන්න ඔයාලා දන්නෙත් නෑ. ඔක තමයි සීන් එක. එහෙනම් ඔන්න ඔයගේ පරීක්ෂණ වලට අපි අහඹු පරීක්ෂණ කියනවා. තව විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා මේ අහඹු පරීක්ෂණ. මේ පරීක්ෂණය මේ කන්ඩිෂන්ස් වලින් මේ කිව්වේ මේ තත්වයන් යටතේම මෙතනින් ඉඳන්ම මේ විදිහටම මට නැවත කාසිය ටොස් කරන්න පුළුවන්. මට අවශ්‍ය වාර ගන්න. දැන් ඕනනම් අද ක්ලාස් එක ඉවර වෙනකන් අද පන්ති ඉවර වෙනකන් සම්පූර්ණ පැය දෙක ගත වෙනකන් මට කාසිය ඔහොම ටොස් කර ඉන්න පුළුවන්. උඩ දානවා වැටෙන පැත්ත මොකද්ද බලන්න. උඩ දානවා වැටෙන පැත්ත මොකද්ද බලන්න. ඔන්න ඔය විදිහට කර ඉන්න පුළුවන්. පුළුවන් ඕන තරම් වෙලාවක් කරන්න. එහෙනම් පරීක්ෂණය නැවත අපිට අවශ්‍ය වාර ගණනක් කරන්න හැකියාව තියෙන්න ඕනේ. මේක සසම්භාවී පරීක්ෂණයක් නම් අහඹු පරීක්ෂණයක් නම්. ඒ වගේම කොච්චර සැරයක් මේක කරත් එකම කාසිය කිහිප වතාවක් උඩ දැම්මත් අනේ මේකේ ලැබෙන පැත්ත රටාවකට තියෙයි කියලා හිතන්න නම් බෑ. දැන් හිතන්නකෝ පළවෙනියට වැටෙද්දි හෙඩ්ස් වැටෙනවා. පළවෙනි සැරේ මම කාසිය උඩ දාලා පැත්ත බලනවා හෙඩ්ස් තමයි වැටෙන්නේ. ඊළඟට උඩ දාලා බිම වැටෙද්දි ටේල්ස් වැටෙනවා. ඊළඟට ආයෙත් හෙඩ්ස් වැටෙනවා. නිකන් හිතමු කොහොම වැටෙනවා කියලා. දැන් HT වශයෙන් ගියා කියලා අපිට කියන්න බෑ ඊළඟට අනිවාර්යෙන් වැටෙන හෙඩ්ස් කියලා කියන්න බෑ. හෙඩ්ස් වැටෙන්නත් පුළුවන්, ටේල්ස් වැටෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම හෙඩ්ස්ම තමයි වැටෙන්නේ කියලා කියන්න අපිට අයිතියක් නෑ. මේක ඊළඟට ටේල්ස් වැටෙන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඔන්න ඕක තමයි සීන් එක. ඒ කියන්නේ මේකේ කිසිම රටාවක් නෑ. ඊට පස්සේ හෙඩ්ස් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ටේල්ස් වැටෙන්න පුළුවන්. ආයෙ හෙඩ්ස්ම වැටෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඉතින් ඔහොම ඕන තරම් වෙන විදියට වැටෙන්න පුළුවන් ඔය කාසිය. පැහැදිලිද කතාව? ඉවරයි යා. ලොකෝටම සීන් එක ඉවරයි. ඔන්න ඔයගේ පරීක්ෂණ වලට අපි කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. චූටි අනුමාත්‍රකාවක් දාගමු. සසම්භාවී පරීක්ෂණ කියලා. අනුමාත්‍රකාවක් දාගන්න සසම්භාවී පරීක්ෂණ. right. ඔගේ යටතේ අපි ලියමු සසම්භාවී පරීක්ෂණ කියන අනුමාතෘකාව යටතේ අපි ලියමු තරුවක් දාලා ලියන්න. පරීක්ෂණය සිදු කිරීමට පෙර කරුණු වශයෙන් ලියන්නේ. ඒකයි තරුවක් දාලා ලියන්න කිව්වේ. කරුණු හතරක් මම දැන් මේ කාණ ඇතුලේ මේ කාසිය ටොස් කරන සීන් එකේ වැදගත් අවස්ථා හතරක් කියවනේ. ඒ කරුණු හතර වෙන වෙනම ලියන්නයි යන්නේ. තරුවක් දාලා ලියන්න.
පරීක්ෂණය සිදු කිරීමට පෙර ලැබිය හැකි සියලුම ප්‍රතිඵල දන්නා නමුත් ඔන්න පරීක්ෂණය කරන්න කලින්ම ප්‍රතිඵල සියල්ලම දන්නවා. ඒකයි කිව්වේ ලැබිය හැකි සියලුම ප්‍රතිඵල දන්නා නමුත්. ඇයි නමුත් කිව්වේ? ඔන්න කේස් එක එනවා. දෙවෙනි කරුණ විදියට ලියන්න. රූල් අරින්න එපා. ඊළඟ රූල් ලියන්න කරුවක් දාලා. ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කියන්න බෑ. ඒ කිව්වේ හොඳට ඔළුවට දාගන්න. හරියටම කියන්න බෑ වැටෙන්නේ මොකද්ද පැත්ත කියලා. ඒ කියන්නේ heads the tails කියලා හරියටම කියන්න බෑ. හරියන්න පුළුවන්ද? පුළුවන්. ඔයාලා heads කියලා heads වැටෙන්න පුළුවන්. ඔයාලා heads කියලා heads නැතුව tails වැටෙන්න පුළුවන්. ඒකව හරියටම කියන්න බෑ කියලා කිව්වේ නිශ්චිතවම කියන්න බෑ කියලා. ඉතින් හරියනවනේ නෑ. ඒ ගෙස් කරලානේ කියන්නේ. හරියටම ප්ලෑන් පිට හරියටම කියන්න බෑ. ගෙස් කරලා තමයි කියන්නේ. අපි නිකන් හිතලා කියන්නේ. වැටෙන්නේ මොන පැත්තද කියලා හිතලා කියන්නේ. මේ කාසිය වගේම සීන් එකක් තමයි ධාතු කැටේත් වෙන්නේ. ධාතු කැටේ. දන්නවනේ ධාතු කැටේ දැකලා තියෙනවනේ නිකන් ධාතු කැටයක් අරන් බලන්න. මම ධාතු කැටයක් ගත්තේ නෑ. ගොඩක් චූටි නිසා පේන්නේ නෑනේ. ඝනකයක් වගේ ගත්තොත් ඝනකේ පැති 6ක් තියෙනවා. සමචතුරස්‍රාකාර එක සමාන පැති 6ක් තියෙනවා. ඉතින් ඕක උඩ දැම්මම උඩ පැත්තට අපිට පේන්න වැටෙන්නේ එක පැත්ත. ඒකේ අගය අපි දන්නවා ධාතු කැටේ පැති 6 ලකුණු කරලා තියෙන 1 2 3 4 5 6 කියලා. ඉතින් එතකොට ওই පැති 6න් එකක් තමයි උඩු අත පැත්තට වැටෙන්නේ. ඔයාලා ඔය ස්නේක් ඇන්ඩ් ලැඩර් කරද්දී ඔය නයා ඉන්න ගේම් එක ගාද්දී ඊට පස්සේ ආයෙ තව මොනවද ගහන්නේ? ඕකෙන් තව සෙල්ලම් කරනවා. ඔයාලා ධාතු කැටේ දාලා අගේ බලබල නේද? මට නම මතක නැහැ. අපි සෙල්ලම් කරන්නේ අර හතරක් තියෙන්නේ. ඕම් පාරවල් දිගේ ගිහිල්ලා විලා ෆිල් කරගන්න 4 දෙනෙක් ඔය සීන් එක තියෙන්නේ. ඉතින් ඉක්මනට ඉවරනේ එක්කනා දිරන්නේ. අනේ මේ වගේ ගේම්ස් කරද්දී ධාතු කැටේ අපි දාලා බලමු. එතකොට ඉතින් අපි ප්ලෑන් කරලා දිනන්න බෑ. දැන් ක්‍රිකට් මැච් එකක් ගහද්දී වගේ නම් හොඳට ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා දඩර ගහන ටීම් එක දිනනවා කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ ඔය නයා ගේම් එකක් ස්නේක් ඇන්ඩ් ලැඩර් වගේ එහෙම නැත්නම් අර මං කිව්ව ගේම් එක වගේ ලූඩෝද අද්දේකට කියන්නේ නම මට මතකයි. ලූඩෝද කොහෙද අපි සෙල්ලම් කරද්දී අපිට ඒක කොච්චර ප්‍රැක්ටිස් කරත් ඉතින් ජයග්‍රහණය ගන්න එක එහෙම හිතන්න බෑ. ඇයි අපි නිකන් ධාතු කැටේ දාද්දී එක වැටෙන්න පුළුවන්, 6 වැටෙන්න පුළුවන්, කීය වැටෙයිද කියලා අපිට කියන්න බෑ. ඉතින් මේ වෙලාවට වැටෙන ප්‍රමාණයත් එක්ක තමයි ජයග්‍රාහකයා තීරණය වෙන්නේ. ඒකට බලපාන්නේ තනි කරම අහම්බයක්, තනි කරම වාසනාවට සිද්ධ වෙන දෙයක්. හරි. ඔන්න අපි ලිව්වා දෙවෙනි එක නිශ්චිතවම ප්‍රතිඵලය කියන්න දන්නේ නැහැ කියලා. තුන්වෙනි කරුණ පරීක්ෂණය නැවත ඊළඟ රූලය. රූල් අරින්න එපා ඊළඟ රූලේ. මේ ලක්ෂණ කියන්නේ සම්භාව්‍ය පරීක්ෂණයට. ලියන්න. පරීක්ෂණය නැවත අවශ්‍ය වාර ගණනක් සිදු කළ හැකි නමුත් ආයෙත් නමුත් කිව්වේ කොච්චර කරත් කී සැරයක් කරත් ඒ ප්‍රතිඵල වලින් රටාවක් නම් අපේක්ෂා කරන්න බෑ. රටාවක් ලැබෙයි කියලා හිතන්න බෑ. හතරවෙනි කරුණ විදිහට ලියන්න කරුවක් දාලා. නමුත් කොපමණ වාර ගණනක් පරීක්ෂණය සිදු කළද ලැබෙන්නා වූ ප්‍රතිඵල වලින් රටාවක් අපේක්ෂා කළ නොහැකි වේ. හරි නේද? රයිට්. ඔය මොනවද ලියුවේ? මේ ලක්ෂණ ලියුවේ. ඔය හතරටම පස්සේ ආයෙ තරු දාන්න යන්න එපා.
වෙනත් පාටකින් ඔයාලා මේ ටික ලියුවේ නිල් පාටින් නම් කළු පාටින් වගේ ලියන්න. ඒත් එක්කම රූලක් අරින්නට යට රූලි ලියන්න. ඉහත ලක්ෂණ හතරම පවතින. ඉහත ලක්ෂණ හතරම පවතින. හතරම තියෙනවා. ඉහත ලක්ෂණ හතරම පවතින. ඉහත ලක්ෂණ හතරම පවතින පරීක්ෂණයක්. ඉහත ලක්ෂණ හතරම පවතින පරීක්ෂණයක් සසම්භාවී පරීක්ෂණයක් ලෙස හඳුන්වනු ලැබේ. සසම්භාවී පරීක්ෂණයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි නේද? දැන් එහෙනම් පරීක්ෂණය සසම්භාවීද නැද්ද කියලා අඳුරගන්න වැඩි වගේ චුට්ටක් කරගන්න පුළුවන්කම තියෙනව නේද? පුළුවන් නේද? බලන්න චුට්ටක් නිකන් බලන්න පිටු අංක 43 24.1 අභ්‍යාසය. කේ දීලා තියෙනවා පහත දැක්වෙන පරීක්ෂණ සැලකිල්ලටගෙන ඒවා සසම්භාවී පරීක්ෂණ නම් ඉදිරියෙන් හරි ලකුණද සසම්භාවී පරීක්ෂණ නොවේ නම් ඉදිරියෙන් වැරදි ලකුණද කතිරයක්ද යොදන්න කියලා. හරි. මම දෙකක් තුනක් වලත් එක්ක සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ ඔයාලා ඉතින් ඉතුරු ටිකට පිළිතුරු ලියන්න. සසම්භාවීද නැද්ද කියලා යහන්නේ. ඔයාලට හරි වැරද්ද දාන්න විතරයි තියෙන්නේ. අපි නිකන් දෙකක් තුනක් සාකච්ඡා කරමුකෝ. බලන්න පළවෙනි එකේ සිට 4 තෙක් අංක යෙදු සමබර චතුස්තලයක්. මොකක්ද මේ චතුස්තලයක් කියන්නේ? මොකටද චතුස්තලයක් කියන්නේ? එන්න මේ වගේ එකට තමයි චතුස්තලයක් කියන්නේ. ඉතින් චතුස්තලය චතු කිව්වේ 4යි, පැති 4යි තියෙන්නේ. සමාන පැති 4ක් මේ පේනව නේද? හැම පැත්තම සමාන ත්‍රිකෝණ මුහුණක් තියෙනවා. මෙන්න සමාන ත්‍රිකෝණ මුහුණක් තියෙන මෙන්න මේ වගේ එකට චතුස්තලයක් කියනවා. මේකේ අංක කරලා තියෙන 1 සිට 4 දක්වා. ඒ කියන්නේ පැති 4 1 2 3 සහ මේ යට 4 ඔන්න ඔය විදිහට අංක කරලා ඇති. පැති 4 අංක 4 දාලා ඇති. මෙන්න මේ වගේ චතුස්තලයක් උඩ දමා මේක උඩ දාන්නේ මේසෙකට වැටෙන විදිහට දාන්නේ. දමා මේසය ස්පර්ශ කරන. දැන් මේක නම් මේසේ මේක කොහොම උඩ දැම්මම මෙහෙම එක පැත්තක් වැටෙනවනේ චතුස්තලේ. මේ චතුස්තලේ මෙහෙම වැටෙද්දී මේසය ස්පර්ශ කරන පැත්ත මේ වැටෙන පැත්ත. මෙහෙම වැටුනහම දැන් වැටලා තියෙන්නේ මේ පැත්තනේ. මේ මෙහෙම වැටුනේ මේ පැත්ත. මේ පැත්තේ තියෙන අංකය මේසය ස්පර්ශ කරන පැත්ත සටහන් කිරීම. මේකේ අංකය තමයි අපි සටහන් කරන්නේ. මේක සසම්භාවීද නැද්ද කියලා අහන්නේ. අහම්බෙන්ද වෙන්නේ නැද්ද කියලා අහන්නේ. ඔන්න සරලවම කිව්වා අහම්බයක්ද මේක නැද්ද? අහම්බයක් නේ. ඉතින් අපි දන්නේ නැහැ. අපි මේක නිකන් උඩ දානවා. එතකොට මේසේ පැත්තට වැටෙනවා. ඉතින් මොන පැත්ත වැටේද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි අපි හොඳ ආකාරවම දන්නවා අංක කරලා තියෙන 1 2 3 4 ඔය හතරෙන් එකක් තමයි මේසේ පැත්තට වැටෙන්නේ කියලා දන්නවා. හැබැයි ඒක හරියටම මොන පැත්තද කියලා කියන්න අපි නම් දන්නේ නැහැ. ඔන්න ඔකයි කතාව. එහෙනම් මේ පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. කොච්චර කරාවත් රටාවක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක් කියලා ගන්න පුළුවන්. හරිනේ චතුස්තලයේ කතාව. right. ඊට පස්සේ බලන්න දෙවෙනි එක එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑගයක. සර්ව සම කියන්නේ එක වගේමයි. සයිස් එකත් එකයි, හැඩයත් එකයි, ඔක්කොම එක වගේ. එකම වර්ණය කියන්නේ එකම පාට. හරි. සර්ව සම පබළු ඇති බෑගයකින්. බෑග් එක පබළු තියෙනවා. පබළු බෝල චුටි බෝල පබළු බෝල ඔන්න තියෙනවා. මේකෙන් අහඹු ලෙස පබළුවක් අහඹු ලෙස ගන්නේ අත දාලා උහේ ගන්නේ. බලලා අනේ හොඳ එකක් කියලා තෝරන්නේ නැහැ. බෑග් එකට අත දාලා උහේ පබළුවක් ගන්නවා. ඔය ගන්න පබළුව ඉවතටගෙන එහි පාට සටහන් කර ගැනීම. මේ කාරණා පාට බලද්දි පාට මොන පාට වෙයිද? අහඹයක්ද නැද්ද? අහඹයක් වෙන්නේ නැහැ. ඇයි? එකම වර්ණයක පබළු බෑග් එක ඇතුලේ තියෙන්නේ. බෑග් එක ඇතුලේ රතු පාට පබළු නම් තියෙන්නේ. එළියට අරන් පාට බලද්දී ඒක රතුමනේ. හැමදාටම රතු. මේක සසම්භාවීද? මේක සසම්භාවී නෑ. ඇයි? එකම පාට තියෙන්නේ. පාට වෙනස් වෙන්නේ නෑ. දැන් ඔන්න මෙහෙම කිව්වොත් එහෙම. ඔන්න බෝල 4ක් තියෙනවා බෑග් එක.
එකම සයිස් බෝල සර්ව සම බෝල 4ක් තියෙන්නේ. එකම සයිස්. හැබැයි එකක් රතු පාට, එකක් කහ පාට, එකක් නිල් පාට, එකක් කොළ පාට කියලා තිබ්බොත් ඔන්න එක බෝලයක් ගන්න එක සසම්භාවී පරීක්ෂණයක් වෙනවා. ඇයි? පාට 4න් එකක් තමයි අහුවේ. අපි දන්නේ නැහැ මොන පාට අහුවේ. දැන් එහෙම නෑ නේනේ. ඔක්කොම බෝල ටික පබළු ටික කළු නම් ගන්න බෝලේ අනිවාර්යෙන් කළු කියලා දන්නවා. අපි කලින්ම දන්නවා ඒක. වැටෙන්නේ ඒ කියන්නේ අර සසම්භාවී පරීක්ෂණයේ වැටෙන අපිට හම්බෙන දේවල් ඔක්කොම මොනවද කියලා දන්නේ? මේකේ තියෙන ඔක්කොම කළු පාට බෝල නම් කළු තමයි ලැබෙන්නේ කියලා දන්නවා. නිශ්චිතවමත් හරියටමත් දන්නවා කළු තමයි ලැබෙන්නේ කියලා. ඇයි? සුදු පාට බෝලයක් අහුවෙන්නේ නැහැ නේ. කළු පාට බෝල විතරයි නම් බෑග් එකේ තියෙන්නේ. පැහැදිලි නේද කතාව? එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයකට ගන්න බෑ. හේතුව එකම වර්ණයෙන් තමයි බබලු ටික තිබ්බේ. රයිට්. බලන්න තුන්වෙනි එක. නිශ්චිත ඉලක්කයකට මොකක් හරි ටාගට් එකකට ඉලක්කයක් තියාගෙන ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්න නිරීක්ෂණය කිරීම. මොකද කියන්න පුළුවන්? මොකක් හරි නිකන් ඔය අපි කරනවා නේද? අර අපි ගහන්නේ මේ පොඩි ඊතලයක් වගේ තියෙන එක උලක් ගිහිල්ලා මැදට වදීද බලන්න. අන්න ඒ වගේ කොතන හරි තැනක් ලකුණු කරලා තියාගෙන ඒකට බෝලකින් ගහනවා. ගාද්දී ඒතන වදීද නැද්ද? ඉලක්කයට වදීද නැද්ද කියලා අපි නිරීක්ෂණය කරනවා. මොකද කරන්නේ? අඹ කඩනවා වගේ සීන් එකක්. පොල්ලකින් ගහලා අඹයක් වැටේද කියලා බලන් ඉන්නවා. වැටෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන්. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. දැන් ඉලක්කයක් තියෙනවා රයිට් බෝලෙන් ගහන්න. බෝලේ වදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟ සැරේට ආයෙත් ගහන්න පුළුවන්ද? පුළුවන්. ওই විදිහට දිගටම ගහන්න පුළුවන්. වදින්නත් පුළුවන් නොවදින්නත් පුළුවන්. ඉතින් එතකොට මේක සසම්භාවී පරීක්ෂණයක් කියලා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා එක්කෝ වදී එක්කෝ වදින්නේ නැහැ. නිකන් අපි විසි කරද්දී වදින්නත් පුළුවන් ඉලක්කයට වදින්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපිට නිශ්චිතවම කියන්න බෑ වදිද නැද්ද කියලා. සසම්භාවී පරීක්ෂණයක් වගේ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එතන ගණන් 7ක් තියෙනවා. ඔන්න මම නිකන් 3ක් සාකච්ඡා කරා. ඔය හතට සසම්භාවීද නැද්ද කියලා දාන්න බැරි මොකක් හරි තිබ්බොත් අහන්න මම කියලා දෙන්නම්. රයිට්. මේ කොටස එච්චරයි. ඊට පස්සේ ආයෙත් යන් අර කාල්සියේ සිද්ධියට චුට්ටක්. දැන් මේ සසම්භාවී පරීක්ෂණ ගැන කතා කරද්දී අපි දැනන් හිටියනේ සසම්භාවී පරීක්ෂණයක කාසිය ටොස් කරාම වැටෙන්න පුළුවන් සියලු පැති. ඒ කිව්වේ එක්ක සිරස වැටෙන්නේ. එක්ක සිරස එක පැත්තක් සිරස අනිත් පැත්ත අගය කියලා අපි දැනන් හිටියනේ. සිරස හරි අගය හරි කියලා. ඔන්න ඔය විදිහට ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ටික කුලකයක් වශයෙන් කමා දාලා ලියලා සංගල වරහන් දාලා තිබුත් දැන් කුලකයක් විදිහට මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලියුවොත් මේකට අපි කියනවා මේ පරීක්ෂණයේ නියදි අවකාශය කියලා. නියදි අවකාශය. නියදි අවකාශය. එහෙනම් නියදි අවකාශය කියන්නේ මොකද්ද? නියදි අවකාශය කියන්නේ මේකට ඉංග්‍රීසි වලින් අපි කියනවා sample space කියලා. sample space. හරිනේ? sample space කියලා කියන්නේ sample space නිසා S අකුර capital S අකුර තමයි අපි මේකේ නියදි අවකාශ සංකේතවත් කරන්න පාවිච්චි කරන්නේ. එතකොට කාසියක් උඩ දාලා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් සැලකිල්ලට ගත්තොත් නියදි අවකාශය ලියන්න කිව්වොත් අපි ලියන්න ඕනේ S සමානයි කියලා සංගල වරහන් ඇතුලේ සිරසකම ආගේ heads, tails කියලා ලිව්වත් අවුලක් නැහැ. මෙන්න මේක තමයි නියදි අවකාශය ලියන විදිහ. පැහැදිලිද? වැටෙන්නේ මොනවද? වැටෙන්න පුළුවන්. වෙන්න පුළුවන් සියලුම සිද්ධි. දැන් ධාතු කැටයක් ගත්තොත් තත්ත්වය වෙනස් වෙනවා. දැන් ධාතු කැටයක් ගත්තොත් මොකද වෙන්නේ? ධාතු කැටයක නියදි අවකාශය ලියන්න කිව්වොත් ධාතු කැටේ පැති 6යි එකේ ඉඳන් 6 වෙනකම් අංකණය කරලා තිබුණා. එක වැටෙන්නත් පුළුවන්, දෙක වෙන්නත් පුළුවන්, තුන වෙන්නත් පුළුවන්, හතර වෙන්නත් පුළුවන්, පහ වෙන්නත් පුළුවන්, 6 වෙන්නත් පුළුවන්. වැටෙන්න පුළුවන් පැති ඔක්කොම ටික, වෙන්න පුළුවන් ඔක්කොම සිද්ධි ටික ඔන්න පෙළ ගැස්සුවා. S සමානයි කියලා සංගල වරහණක් ඇතුලේ ලියලා දැම්ම. කතාව ඉවරටම ඉවරයි. හරිනේ? රයිට්. ඔකට තමයි නියදි අවකාශය. චුටි අනුමාත්‍රකාවක් දාගන්න නියදි අවකාශය කියලා. වරහන් ඇතුලේ sample space කියලා තියාගන්න. ඕනේ නැහැ අපිට ඉංග්‍රීසි වචන අපි සිංහල මීඩියම් ළමයිනේ කියලා කියන්න එපා. ඒ මේ S එක පාවිච්චි කරේ කොහෙන්ද කියලා sample space මතක තිබ්බොත් මතක තියෙනවා. නැත්තම් අකුරු මතක තියාගන්න කිව්වොත් නියදි අවකාශයට අයියා කොයිස් කියන්නේ කියලා ඒකත් ප්‍රශ්නයක් නේ. ඒකත් කටපාඩම් කරන්න ඕනේ. දැන් ඔයාලා යන ට්‍රැක් එකේ අවුල කියන්නේ ඔයාලා පුරුදු වෙලා ඉන්නේ ඔක්කොම ලොජිකලි හිතන්නේ නැතුව
ඔහේ කටපාඩම් తీරේට දාන්න. ඔය ඔයාලා දාන්නේ මේ බිත්ති වල අලවන්නේ. අර කත් අලවනවා මේක සිංහල ටිකක් අලවනවා විද්‍යාව ටිකක් අලවනවා යපෝ මුන් ලැජ්ජනට ගණන් ටිකක් අලවනවා. 1 1 2 කියන එකත් සමාන දාලා අලවනවා ලැජ්ජනට. සූත්‍ර අලවනවානේ. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. දැන් 9 පන්තියේ දරුවෝ මේ අවසාන කාලේ ඉන්නේ 9 පන්ති අවසාන කාලේ 10 පන්තියට යන්න ඉන්න දරුවෝ. ඉතින් එතකොට ඔළුවේ තියාගන්න හැම වෙලේම අපි දඩට වැඩ කළ යුතුමයි. වැඩේ ගොඩ දාන්න නම්. ඉතින් මේක දඩට වැඩ කළ යුතු අවස්ථාවක් නම් 10ට යන්න ඉන්න දරුවෝ විදිහට ඒක චුට්ටක් මහන්සියලා කරගන්න. දැන් Tamanට තේරෙන්න ඕනේ මේක මේ ලොජිකලි හිතලා ලස්සනට ගහන්න පුළුවන් ගේමක් කියලා. ඉතින් එතකොට නියදී අවකාශය විභාගයට කලින් නියදී අවකාශය කියන්නේ නියදී අවකාශය කියන්නේ කියලා මතුරන්න එපා. පිටි වල ගහන්න එපා. ගොම් පාට වැඩ කරන්න එපා. ඔය පහුගිය දවස්වල තාප්පොලත් කේක් චිත්‍ර පුරුටු බලියෙන් දෙනේ. හරි ලස්සනයි අනේ ලංකාවම සුන්දරයි ලස්සනයි කියලා. හරිද? ඉතින් ඒක ඇඳලා හැමදාම එකම රූපේ දැකලා එපා වෙනවනේ. ඔක නැත්ත කතාව. දැන් ඔන්න තාප්පොල සුදු ගන්න. හරිද? ඒකින් ඒක කාලයත් එක්ක එපා වෙනවා. ඔයාලට මෙපා වෙනවා. ඔයාලගේ මේසවල ඔයාලා ලියන්නේ එක ලස්සන දේවල් ලියලා තියෙනවා. අලුත් මේස කරන් දුන්නාම ඉස්කෝලේ මේස අලුත් නම් ක්ලාස් එකේ ඩෙස්ක් එක අලුත් නම් ලියනවනේ මොනවා හරි ලස්සන. ඊට පස්සේ එක ආයේ කුඩින් එක වලියලා පුරුටු බලියලා චාටර් වල යනවා. ඊට පස්සේ ආයේ පේන්ට් එක කරනවා. ඒකට ටික ආයේ ලියනවා. ඔකනේ සාමාන්‍ය සිද්ධිය. ඒ වගේ ওই බිත්ති වලත් ඔයාලා අලුත් කරගන්න බොරුවට දේවල් ගහලා බොරු කඩපාඩම් තියරි දාන්න යන්න එපා. කල යුතු දේවල් තියෙනවා නොකල යුතු දේවල් තියෙනවා. ওই බිත්තියේ ගහන එක පළවෙනි දවස් දෙක බලන්න. ඊට පස්සේ ඕක දිහා ඇහැක් කරලා බලන්න ඒවා. දැන් පළවෙනි දවස් දෙකේ චිත්‍ර බිත්ති වල ඇඳලා තියෙනවා තාප්ප ලස්සනයි කියලා හොඳට බලනවානේ. අනේ මොකද්ද මේක ඇඳලා තියෙන්නේ කියලා බලනවානේ. තොරණක් බලනවානේ. හැබැයි හැමදාම එකම තැනින් යනවනේ. උදාහරණයක් විදිහට කඩුවස්තුනේ දැන් නුවරට යනකොට අර විද්‍යාර්ථී බැම්ම පාඩ කරපු මුල් දවස්වල ඇත්තටම ලස්සනයි නුවර කෙනෙක් ලස්සනයි කියලා බලනවානේ. හැබැයි ඒක දැකලා දැන් අපිරිය වෙලානේ තියෙන්නේ නේ. ආයෙ දැන් ගිහලා බලන්නේ අන්න අර රජ්ජුරුවෝ මුවා පස්සේ දුවන ඕහලන්නේ නැහැ. ඉතින් එතකොට තේරුම් ගන්න නැත්ත කතාව මේ தত্ত্বය Tamanට ඒක වැදගත් නැති අවස්ථාවකට නම් Taman දෙන්නේ වැදගත් දෙයට විතරයි attention. ඒ නිසා gedara බිත්තිය full වැහෙන්න එක දේවල් වලලා තිබ්බයි කියලා ඕකට ඔයාලා මෙලෝ වටිනාකමක් දෙන්නෙත් නැහැ. දවස් දෙක තුනක් යද්දී ආයෙ බලන්නේ හිතෙන්නේ නැහැ. මෝඩ වැඩ කරන්න එපා, ගොන් වැඩ කරන්න එපා. ඒ නිසා අපි තර්කයෙන් බුද්ධියෙන් ඉස්සරහට යන්න. ඒකයි කිව්වේ වරහන් ඇතුළේ ලියන්න නියදී අවකාශය කියන එකට sample space කියලා. right. මාතෘකාව යටතේ ඉදියා ගමු. සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදී අවකාශය ලෙස අර්ථ දැක්වී හරියට වචනේ ලියන්න නියදී අවකාශය ලෙස අර්ථ දැක්වී කිය. නියදී අවකාශය ලෙස අර්ථ දැක්වී එතනට වරහන් ඇතුළේ දාගන්න කැපිටල් S කියලා. වරහන් ඇතුළේ දාන්නේ කැපිටල් S කියලා. අර්ථ දැක්වී කියලා ලියලා වරහන් ඇතුළේ දාන්නේ S කියලා. ඒ කියන්නේ මේක සංකේතවත් කරන්නේ කැපිටල් S එකක් මගින්. right. ඊට පස්සේ උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ 1 කියලා දාලා ලියන්න. කාසියක් උඩ දමා උදාහරණ 1 කියලා දැම්ම ලියන්න. කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක නියදී අවකාශය ඒකට යටින් උත්තරේ විදියට ලියන්න. උත්තරේ ලියන්නේ මෙහෙමයි. මෙන්න වෙන පාටකින් ලියන්න උත්තරේ ලියන විදිය කැපිටල් S සමානයි කියලා කුලකයක් විදියට මේක ලියන්න. මම අර්ථ දක්වද්දි කිව්වනේ ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය. කුලකය කිව්වා නම් කුලකයක් ලියන්නේ සංගල වරහන් ඇතුලේ කමා දාලා එක එක්කෙනා වෙන් වෙන විදිය. උතන ලියන්නේ කැපිටල් S සමානයි සංගල වරහන් තුල සිරසකම අගය කියලා.
රයිට්. උදාහරණ දෙක විදිහට දාගමු. දෙවෙනි උදාහරණේ උදාහරණ දෙක කියලා දාලා ලියන්න. ධාතු කැටයක් උඩ දමා ධාතු කැටයක් උඩ දමා ධාතු කැටයක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක උඩු අතට වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක නියැදි අවකාශය එතන යටින් ලියන්න කැපිටල් S සමානයි කියලා S සමානයි කියලා 1 2 3 4 5 6 කියලා සංගල වරහන් ඇතුලේ ලියන්න. ඔන්න නියැදි අවකාශය ලියන්න. ඒත් උත්තරේ වෙනත් පාටකින් ලියන්න. හරි. ඔයාලට දැන් කරන්න පුළුවන් 24.2 අභ්‍යාසය. ඉක්මනට චූටි ගණන් 5ක් තියෙන්නේ. චූටි ගණන් 5ක් තියෙන්නේ. පහත දැක්වෙන එක් පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය ලියන්න කියලා. ඉක්මනට ලියමුකෝ. පිටු අංක 44යි 45යි තියෙනවා. පිටු අංක 44 24.2 අභ්‍යාසය. පහත දැක්වෙන එක් පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය ලියන්න. ඉක්මනට ලියන්න බලන්න. ඉක්මනට ලියන්න නියැදි අවකාශය S සමානයි කියලා ප්‍රශ්න අංකය දාලා ලියන්න. 24.2 අභ්‍යාසය කියලා දැම්ම 1 2 3 4 5 දාලා නියැදි අවකාශය විතරක් ලියන්න.
හරි. අපි සාකච්ඡා කරන්න පටන් ගමු 24.2 අභ්‍යාසය. බලන්න පළවෙනි ගාන. පහත දැක්වෙන එක් එක් පරීක්ෂණයට අදාළ නියැදී අවකාශය ලියන්න කියලා අපිට දීලා තියෙනවා. පළවෙනි එක විදිහට නිල්, රතු, කළු සහ කොළ යන වර්ණ වලින් යුත් සර්ව සම එක් පෑනක් බැගින් නැති. එක් පෑනක් කිව්වේ සර්ව සමයි කිව්වේ සයිස් එකෙන් හැඩයෙන් හැමදේම සමානයි. දැන් මෙන්න මේ පෑන් දෙක වගේ ගත්තොත් මේ පෑන් දෙක සර්ව සමයි. මෙන්න මේ පෑන් දෙක ගත්තොත් සර්ව සමයි. මේ දෙක වෙනමනේ. මේ දෙක එක වගේ. පේනවනේ මේ දෙක එක වගේ જાතිය. එකම જાතියේ පෑන් දෙකක් හැඩයන් ගත්තොත් මේ වගේ උඩ වෙනම විදිහකට මේ වගේ උඩ වෙනම විදිහකට තියෙනවා. මේ දෙක ගත්තොත් මේ දෙකත් සර්ව සමයි. හැබැයි මේ හතර එකට ගත්තොත් මේ හතරම එකට ගත්තොත් සර්ව සමයි කියන්න බෑ. දැන් පේනවනේ මේවා මහතයි, මේවා කොටයි, මේවා කොටයි, මේවට වඩා ඊළඟට මේ හැඩයන් වෙනස්. එතකොට මේවා සර්ව සම නෑ. මෙන්න මේ වගේ දෙකක් වෙනම ගත්තොත් මේ දෙක සර්ව සමයි, මේ දෙක සර්ව සමයි. එහෙනම් සර්ව සමයි කියන්නේ එක වගේ කියන අදහසක් තමයි තියෙන්නේ. හරි. එකම සයිස් එකේ එකම හැඩේ, එකම ප්‍රමාණයේ එකම හැඩේ කියන එක. එක් පෑනක් බැගින් ඇති කියන්නේ පාට හතරක් කියවනේ නිල්, රතු, කළු, කොළ කියලා. ඔය පාට හතරෙන් එකකින් එක බැගින් තමයි තියෙන්නේ. රතු එකයි, නිල් එකයි, කොළ එකයි, කළු එකයි කියලා. හතරෙන් එක ගානේ තමයි තියෙන්නේ. ඒකට ඔක්කොම පෑන් හතරයි තියෙන්නේ. ඇති බෑගයකින් අහඹු ලෙස පෑනක් තෝරා ගැනීම. අහඹු ලෙස පෑනක් ගන්න. ගන්න පෑන මොකක් වෙන්න පුළුවන්ද? නිල් වෙන්න පුළුවන්. රතු වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්, කොළ වෙන්න පුළුවන්. ඔන්න ඔය පාට ටික දීලා තිබ්බේ. එතකොට ඔයාලා නියදී අවකාශය ලියදී උත්තරේ ලියවෙන්න ඕනේ. S සමානයි නිල්, රතු, ආ ඉතුරු වර්ණ දෙක කළු සහ කොළ කියලා තිබ්බේ. කළු සහ කොළ කියලා ලියන්න එපා. අපි කමාදදා ලියන්නේ අවයව ටික පාට විතරයි, වර්ණ විතරයි අපිට වැදගත්. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හරි නේද කතාව? right. ඊට පස්සේ ඊළඟ එක. දෙවෙනි එක. පහේ සිට 15 තෙක්. පහේ සිට 15 තෙක් කියන්නේ මං ඉගෙනනවා ඔබ. සිට තෙක් කියන්නේ පහේ ඉඳලා පහක් තියෙනවා. ඒ කියන්නේ පහේ ඉඳන් පටන් ගන්න. එකේ ඉඳන් 10ට ගණන් කරන්න කිව්වොත් 1 2 කියලා ගණන් කරන්නේ. 10ට කිව්වම 10 කියලා නතර කරන්න. එතකොට පහේ සිට 15 තෙක් කිව්වම පහක් තියෙනවා 15ක් තියෙනවා. තෙක් අංක ලියූ සමාන ප්‍රමාණයේ හා හැඩේ එකම ප්‍රමාණයේ සයිස් එක සමාන එකම හැඩේ කාඩ් පත් ඇති බෑග් එකකින්. ඔන්න කාඩ්ස් ටිකක් තියෙනවා පොඩි බෑග් එකක. ඒ බෑග් එකකින් කාඩ් පතක් ඉවතටගෙන එහි අංකය සටහන් කරගන්න. මොනවද වෙන්න පුළුවන් අංක? ඔන්න වෙන්න පුළුවන් අංක ටික අපිට ගන්න පුළුවන්. S සමානයි 5 සිට 15 දක්වා 5 සිට 15 දක්වා ඔක්කොම ලියන්න. 5 6 7 8 9 10 11 12 13 14 15 ඔන්න 14 15 තෙක් ඒ කියන්නේ 15 වෙනකම්ම 15 වෙනකම් ඔක්කොම ටික ගන්න පුළුවන්. පැහැදිලිනේ කතාව? ඔන්න නියදී අවකාශය. ඊට පස්සේ බලන්න තුන්වෙනි රූපයේ දැක්වෙන තැටිය කරකවා ඊතලයේ නවතින අංකය සටහන් කිරීම. අර නිකන් කරකන එකක් දීලා තියෙනවා. ඔයාලා කරකලා තියෙනවනේ ඔය ගේම්ස් වල එහෙම රවුමක් ඔය වගේ රවුමක් තියදී ඕම කරලා කරකන්නේ. මේකේ ඒ විදිහට අංක 8ක් දීලා තියෙනවා. පින්න රූපය පේනවද පැහැදිලිද? ඔන්න රූපය. හරිනේ. ඔය වගේ රූපයක් තමයි දීලා තියෙන්නේ. මේක කරකවලා ඊතලයේ නවතින අංකය ඊතලයේ තියෙන තැන කොතනද කියලා බලන්න ගියොත් 1 2 3 4 කියන හැම එකක්ම සමාන ප්‍රමාණ වලින් තියෙන. එකට තියෙනවා වගේම කැලලක් තමයි දෙකටත් තියෙන්නේ. තුනටත් තියෙන හතරට ඕම වෙනස් විදියට තමයි තියෙන්නේ. ඔක්කොම අංක 8ක් තියෙනවා. එහෙනම් නියදී අවකාශය විදියට සැම්පල් ස්පේස් එක විදියට S සමානයි. ඔය අංක 8න් ඕන එකක් වෙන්න පුළුවන්. ඊතලේ නවතින්න පුළුවන් මේ 8න් ඕන එකක. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. වෙන්න පුළුවන් සියල්ල ලියනකොට අපි කියව නියදී අවකාශය කියලා. එහෙනම් ඕක ලියවෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරිනේ. ඊට පස්සේ බලන්න මල්ලක මේක ටිකක් වෙනස් බලන්න මල්ලක සර්ව සම වූ එකම සයිස් හරි සර්ව සම වූ කිරි රසති ටොෆි 4ක් හා කිරි රස මිල්ක් ටොෆීස් 4ක් හා දොඩම් රසති රස ඔරෙන්ජ් රා තමයි එන්නේ දොඩම් රසති
ටොෆි 3ක් ඇත. අහඹු ලෙස ටොෆියක් තෝරා ගැනීම. අහඹු ලෙස ගන්නව ටොෆියක්. අහඹු ලෙස ටොෆියක් ගද්දී මාර කචල් එකක් එනවා. එයි ගන්න ටොෆිය මොකක් වෙන්න පුළුවන්ද? දැන් අපි නියදී අවකාශය ලියන්නේ සියලුම අවයව ටික ලියලා තියෙන්න ඕනේ. සියලුම අවයව ටික ලියලා තියෙන්න ඕනේ. කිරි ටොෆියක් වෙන්නත් පුළුවන්. නැත්නම් දොඩම් රහ ටොෆියක් වෙන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙන ටොෆි ගණන් බැලුවොත් කිරි රසෙති ටොෆි 4ක් හා දොඩම් රසෙති ටොෆි 3ක් තමයි තියෙන්නේ. එතකොට ඔක ලියන්නේ කොහොමද? කොහොමද ලියන්නේ? කිරි රසතියේව 4යි දොඩම් රසතියේව 3යි. ඔක්කොම ටොෆි 7ක් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට අපි මෙහෙම ලිව්වොත් පොඩි අවුලක් කරනවා. S සමානයි කිරි සහ දොඩම් කියලා ලිව්වොත් කිරි රස ඇති කියන්න කිරි කියලා ලියලා දොඩම් කියන්න ලියන්න මෙහෙම ලිව්වොත් මේක ඇත්තටම හරි මදි. එයි මේකෙන් ටොෆි 4ක් තිබ්බා මේකෙන් ටොෆි 3ක් තිබ්බා. නියදී අවකාශය ලියද්දී මෙතන කිරි රස ටොෆි 4 පේන්නේ නැහැ. දොඩම් රස ඇති ටොෆි 3 මෙතන පේන්නේ නැහැ. මෙහෙම ලිව්වොත් නිකන් කිරි ටොපි 1යි දොඩම් ටොපි 1යි වගේ තියෙනවා වගේ වැඩක් මේ කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ ඒවා ලියද්දී අපි චුට්ටක් මේක වෙනස් කරලා ලියමු. අපි මේකට නම් දෙන්න පුළුවන්. කිරි කියන්න අපි මිල්ක් කියලා ගත්තොත් දොඩම් කියන්න ඔරේන්ජ් කියලා ගත්තොත් කිරි ටොෆි 4 අපිට නම් කරන්න පුළුවන් M1 කිව්වේ පළවෙනි මිල්ක් ටොෆි. M2 දෙවෙනි මිල්ක් ටොෆිය දෙවෙනි කිරි ටොෆිය. M3 සහ M4 විදිහ. ඔන්න මිල්ක් ටොෆීස් 4 හරි. ඊට පස්සේ දොඩම් රසති ටොෆි 3ක් තිබ්බා. දොඩම් කියන්නේ ඔරේන්ජ් 1 ඔරේන්ජ් 2 ඔරේන්ජ් 3 කියලා ඔන්න ටොෆි 7 නම් කරන්න පුළුවන්. මෙන්න නියදී අවකාශයේ ලියන විදිහ. දැන් කුලකය හරිනේ. මේක ඇතුලේ දැන් 7 දෙනාම ඉන්නවා ෂේප්. දැන් ගද්දී ඕවගෙන් ඕනම එකක් අහුවෙලා තියෙන්න පුළුවන් කියන එකයි ඔළුවට යන්න ඕනේ. දැන් ඔයාලට දල වශයෙන් මෙහෙම ලියන්න හිතෙන්න පුළුවන්. හැබැයි හිතුනොත් ඒක අසාධාරණයි කියන එකක් දැනෙන්න ඕනේ. ඇයි? ටොෆි 7ක් මල්ලේ තිබ්බනේ. එතකොට දෙකක් ලියලා මදින්නේ. ඉතුරු ටිකක් ලියවෙන්න. කිරි රසති 1, කිරි රසති 2, කිරි රසති 3, කිරි රසති 4, දොඩම් රසති 1, දොඩම් රසති 2, දොඩම් රසති 3 කියලා ලියන්න පුළුවන්. කාලයක් යනවා. සාල් දිග හැල්ලක් ලියන නිසා තමයි කෙටි කරලා මේකට මිල්ක් කියලා M කියලා ගත්තේ. මේක ඔරේන්ජ් කියලා O කියලා ගත්තේ. ඔක ඉතින් කී 1 කී 2 කියලා කියන්න දාලා ඒක අවුලක් නැහැ. මේ ලේසියට ඉංග්‍රීසි ඔඩියක් පුරක් පාවිච්චි කරලා වැඩේ කරේ. පැහැදිලිනේ? හරි. අවසාන එක බලමු. කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. කාසියක් දෙවරක් උඩ දාන මාර කචල්ලේ. දෙවරක් උඩ දැම්මම පළවෙනියටත් සිරස වැටිලා ඊළඟටත් සිරස වැටෙන්න පුළුවන්. ඒ කිව්වේ හිඩ්ස් වැටිලා හිඩ්ස් වැටෙන්න පුළුවන්. මෙන්න තවත් වෙනස් අවස්ථාවක්. පළවෙනි කාසියේ හිඩ්ස් වැටිලා ඔන්න මම ඉංග්‍රීසි අකුරු වලින් ලියන්නේ නැත්නම් සිංහලෙන් ලියන්නේ කිව්ව කචල්නේ. HH කියලා ලියුවා. HH කිව්වේ පළවෙනියටත් H දෙවෙනියටත් H. පළවෙනියට කාසිය දාද්දිත් හිඩ්ස් වැටෙන්නේ දෙවෙනියට දාද්දිත් හිඩ්ස් වැටෙන්නේ. සිරස CC කියලා ලියුවොත් කමක් නැහැ ඉතින්. heads කියලා ලියුවම හරි. හොඳයිනේ. සිංහලෙන් කියන්න ලියනවට වඩා. heads. ඊට පස්සේ පළවෙනියට heads වැටලා දෙවෙනියට tails වැටෙන්නත් පුළුවන්. එහෙනම් heads tails. හරිනේ. පළවෙනියට heads වැටලා දෙවෙනියට heads වැටෙන්නත් පුළුවන්. පළවෙනියට heads වැටලා දෙවෙනියට tails වැටෙන්නත් පුළුවන්. පළවෙනියට heads නැතුව tails වැටෙන්නත් පුළුවන්. පළවෙනියට tails වැටලා දෙවෙනියට tailsම වැටෙන්න පුළුවන්. හරිනේ. පළවෙනියට tails වැටලා දෙවෙනියට heads වැටෙන්නත් පුළුවන්. ඔච්චරයි නේද ගන්න පුළුවන් අවස්ථාවයි. කාසියක් ගත්තොත් දෙපාරම heads වැටෙන්න පුළුවන්. දෙපාරම tails වැටෙන්න පුළුවන්. පළවෙනියට heads වැටලා දෙවෙනියට tails වැටෙන්න පුළුවන්. නැත්නම් පළවෙනියට tails වැටලා දෙවෙනියට heads වැටෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා ටික විතරයි එතකොට ගත හැකි අවස්ථාවලට තියෙන්නේ. ඔය අවස්ථා හතරකමයි එතකොට නියදී අවකාශය කියලා ලකුණු වෙලා තියෙන්නේ. ඔයාලගේ උත්තර නිවැරදිද කියලා බලන්න. අඩුපාඩු තියෙනවා නම් ලකුණු කරගන්න. මෙන්න මේ වගේ අවස්ථාවල මතක තියාගන්න. අපි මෙහෙම ලියන්නේ නෑ මින් ඉදිරියට. මේක තමයි නිවැරදි ක්‍රමය. දාගන්න. අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරලා දාගන්න ඉක්මනට.
හරි නේද? right. දැන් යමු ඊළඟ කොටසට. ලියන්න මාතෘකාවක් අනුමාතෘකාවක් සමසේ භව්‍ය ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල සමසේ භව්‍ය ඔමුද සමසේ භව්‍ය ප්‍රතිඵල හරි නේද? මොකද්ද මේ සමසේ භව්‍යයි කියන්නේ? අපි නිකන් ධාතු කැටයක් උඩ දාන සිද්ධිය ගමු. මම මේකට ධාතු කැටේ පොඩි නිසා ඒ වගේ වෙන එකක් ගත්ත ඝනකයක් ගත්තා. දැන් හිතන්නකෝ මේක 1 2 3 4 කියලා පැති 6 අංක දාලා තියෙනවා කියලා. මෙන්න මේ වගේ ධාතු කැටයක් අරන් උඩ දැම්මොත් මේ ධාතු කැටේ ඔයාලට පේනවා නේද? පැති 6 හැම පැත්තක්ම සයිස් එකෙන් සමානයි නේද? මේ හැම පැත්තක්ම එකම සයිස්. එක සයිස් සමචතුරස්‍ර තියෙනවා. ඔයාලට මැනලා බැලුව හැකි ඔයාලගේ ධාතු කැට මෙන්න මේ වගේවා තියෙනවා. හැබැයි මේකේ අංක 6ම තියෙනවා. මේ විදිහට පැති 6 අංක 6ක් තියෙන ඝන කාබයක් වගේ ගත්තොත් මේ වගේ එකක් ගත්තොත් දැන් පේනවනේ පැති 6 අසමානයි කියලා. මේකේ තවුලක් නැහැනේ අංක දාන්න පුළුවන් මේ පැත්තට 1 2 3 4 5 6 කියලා දාන්න පුළුවන්. ඔහොම දාද්දි අවුලක් වෙනවා. මොකක්ද අවුල? මේ කැටේ දැම්මොත් මේසෙ පැත්තට ඔහොම දාලා වැටෙන්නේ. දැන් මේසයක් උඩට නම් මේක දාන්නේ. මේක මේසෙ උඩට වැටෙන්නේ. මෙහෙම එක පැත්තක්. එතකොට පැති ඔක්කොම සමාන නිසා මේකට තියෙන එකම හැකියාවක්. හැම පැත්තම මේසෙ පැත්තට වැටෙන පැත්ත මොකක් වෙන්නත් තියෙන එකම ඉඩ කඩක්. හැබැයි මේක දැම්මොත් මේකේ වැඩි ඉඩක් තියෙන්නේ මේ ලොකු පැත්ත බීමට වැටෙන්නේ. ඒ කියන්නේ ලොකු ඉඩක් බීම පැත්තට තියෙන පැත්ත තමයි වැටෙන්න ලොකු ඉඩක් තියෙන්නේ. මෙහෙම වැටෙන්නේ ඉතා කලාතුරකින්. මෙහෙම වැටෙන්නේ පට්ට කලාතුරකින්. මෙහෙම හිටින්නේ. ඉතින් එතකොට උඩ පැත්තට එන අංකය බලද්දි මේකේ හැම පැත්තක්ම වැටෙන්න සමාන ඉඩ කඩක් නැහැ. හැබැයි මේ වගේ තියෙනවා. ඒ කියන්නේ ධාතු කැටේ හදලා තියෙන්නේ ඝනකයකින් ඒ ඉඩ කඩක් තියෙන විදිහට. ඝන කාබයක ධාතු කැටේ ලකුණු කරලා නැත්තේ ඝන කාබයක ලකුණු කරොත් සමාන chance එකක් හිටින්නේ නැහැ. මෙහෙම වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඊට වඩා ටිකක් අඩුවෙන් මෙහෙම chance එකක්. පට්ට අඩුවෙන් මෙහෙම chance එකක් තියෙනවා. මෙහෙම වැටෙන්නේ ඊටාම කලාතුරකින්. එයි චූටි පැත්තක්නේ පොළොව පැත්තට වැටෙන්නේ. මෙහෙම පෙරලෙන්න තියෙන ඉඩ කඩ වැඩිනේ. අර ඔයාලා ටිපෙක්ස් එකෙන් ගේම් එකක් කරනවා නේද? ටිපෙක්ස් එක කොහොම කරකලා උඩට දාන්නේ? ටිපෙක්ස් එකේ අර ලිඩ් එක පැත්ත බීමට වැටෙන්න. එහෙම වැටෙන්නේ හරි කලාතුරකින් ලිඩ් එක බීමට හිටලා ඊටු ටික උඩට තියෙන. ගොඩක් වෙලාවට ටිපෙක්ස් එකේ අර සයිඩ් එකක් නේ බීමට වදින්නේ. ඇයි? සයිඩ් එකේ තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි. වර්ගඵලය වැඩි එකක් තමයි බීමට වැඩිපුර වැටෙන්නේ. ඕක ගුරුත්වාකර්ෂණයත් එක්ක වෙන සිද්ධියක්. ඉතින් මේ වගේ එකක් නැතුව මෙන්න මේ වගේ එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකකට අපි කියනවා සාධාරණ වස්තුවක් කියලා. මෙන්න මේ වගේ එකකට අපි කියනවා සාධාරණ වස්තුවක් කියලා. සාධාරණ. එයි සාධාරණ කිව්වේ. සාධාරණ කියලා කිව්වේ හැම එකකටම තිබ්බ chance එක සමානයි. හැම ඉලක්කමක්ම වැටෙන්නේ හැම පැත්තක්ම වැටෙන්න තිබ්බ chance එක සමානයි මේවා. මොකක්ද එතකොට අර ඝන කාබී තිබ්බ අවුල? පැතිවල සයිස් වෙනස් වැටෙන්න තිබ්බේ එක එක ඉඩ ප්‍රමාණ. එතකොට ඒක අසාධාරණයි ඇත්තටම. සාධාරණ වස්තුවක් කියන්නේ එහෙනම් හැම පැත්තක්ම වැටෙන්න තියෙන ඉඩකඩ සමාන වෙච්ච එකකට ඔන්න ඔහොම සාධාරණ වස්තුවකින් ලැබෙන ප්‍රතිඵලවලට අපි කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. එහෙනම් සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා කියන්නේ සාධාරණ වස්තුවකින් ලැබෙනා වූ ප්‍රතිඵලයකට. එයි දැන් අර ඝනකය ගත්තොත් මේකේ ඕනම පැත්තක් වැටෙන්න තිබ්බ ඉඩකඩ සමානයි. එක වැටෙන්න තියෙන ඉඩකඩමයි දෙක වැටෙන්න තියෙන තුන වැටෙන්න. අපිට කියන්න බෑ මොන පැත්ත වැටෙයිද. එකම ඉඩ ප්‍රමාණයක් තිබ්බ. හැබැයි ඝනකාභය ගත්තොත් මේක මේ පැත්ත උඩට වැටෙන්න වැඩි. මේ පැත්ත හරි
මේ පැත්ත හරි උඩට වැටෙන්න වැඩි. ඊට පස්සේ මේ පැත්ත හරි මේ පැත්ත හරි වැඩි. හරිම අඩුවෙන් මේ පැත්ත හරි මේ පැත්ත හරි වැඩි. ඒ නිසා මේක එක හා සමාන එකක් තිබෙන්නේ නැහැ. එතකොට මේක සාධාරණ වස්තුවක් නෙවෙයි. එතකොට මේ වගේ එක ප්‍රතිඵල ලකුණු කරොත් මේ වගේ එකකින් ප්‍රතිඵලයක් ගත්තොත් මේක සමසේ භව්‍ය කියලා ගන්නෙ නැහැ. පැහැදිලිනේ කතාව. කාසි වල කොහොම සිද්ධි තියෙනවා ඈ. දැන් කාසිය ගත්තොත් කාසි වලට අපි කියනවා නොනැඹුරු කාසි කියලා. නොනැඹුරු. අපි 10 දී හොඳට මේව ඉගෙන ගන්න. නොනැඹුරු කාසි. නොනැඹුරු කාසි කියලා කියන්නේ කාසියේ දෙපැත්ත ගත්තහම සමහර කාසි ඉස්සර හොරට හදලා තියෙනවා. දෙපැත්තෙම හෙඩ්ස් ගහලා නෙමෙයි. එතකොට වාට්ටුනේ ඉතින් දෙපැත්තෙම හෙඩ්ස් නම් වැඩක් නැහැ නේ. කාසි කොච්චර දැම්මත් හෙඩ්ස් වැටෙන්නේ. හෙඩ්ස් උයි ටේල්ස් උයි තියලා හදනවා කාසි සමහර ඒවා. හෙඩ්ස් පැත්තේ බර වැඩි කරලා. දැන් කාසි ගේජ් එක බැලුවොත් ඔයාලා normal කාසි කොහොමයි කාසි? කොහෙන්ද තිබ්බේ කාසි? right මම එහා කාසිය කරනවා. මෙන්න කාසිය මේ කාසි ගේජ් එක බැලුවොත් මේ කාසිය යම් කිසි ඝනකමක් තියෙනවනේ. මේ තියෙන ඝනකම පළලක් තියෙනවනේ. ඒකේ එක පැත්තකට බර වැඩි ලෝහයක් දාලා කාසිය හදනවා. හොර කාසිය හදන්නේ එහෙම. දැන් හෙඩ්ස් පැත්ත විතරක් බර වෙන්න හදනවා. හෙඩ්ස් පැත්තේ විතරක් ලෝහයේ බර වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? කාසිය ගොඩක් උඩ දැම්මහම ගුරුත්වාකර්ෂණයෙන් අපි දන්නවා බර වැඩි පැත්ත තමයි බිමට වැටෙන්නේ කියලා. ඒ කියන්නේ ගලක් උඩ දැම්මහම බිමට. දැන් මේකේ බර වැඩි පැත්ත පහළට හිටින්නේ ඔය A level වලට ෆිසික්ස් වලට එහෙම ලස්සනට ඉගෙන ගන්න. පූසෙක් උඩ තට්ටුවකින් නම් බිම වැටෙද්දි පූස ඔටෝ කකුල් දෙක හරවගන්නේ කොහොමද බිම පැත්තට කියලා එහෙම හරවගන්න. දැන් මිනිහෙක් වැටෙද්දි එහෙම සීන් එකක් වෙන්නේ නැහැ. අපි මලා ජෝන්නේ නේ. පූසෙක්ව එහෙම නැහැ. උඩ ඉඳන් දාද්දි පූසෝ කකුල් හරවගන්නවා බිම පැත්තට. ඒ වගේ කාසිය දාද්දි උඩ දාද්දි බර වැඩි පැත්ත තමයි බිමට වැටෙන්නේ. එතකොට සාධාරණ කාසියක් වෙන්නේ නොනැඹුරු වෙන්න ඕනේ. නොනැඹුරු කියේ කොයි පැත්තටවත් නැඹුරුවක් නැහැ. මේකේ හෙඩ්ස් පැත්තේ බර වැඩි කරලා හදලා නම් හෙඩ්ස් පැත්ත බිමට වැටෙනවා. එතකොට මේ කාසිය හදපු එක දන්නවා අනිවාර්යෙන් මේක වැටෙන්නේ ටේල්ස්. ඒක වැඩි ඉඩක් තියෙන ටේල්ස් වලට. ඔන්න ඔහොම එකක් ගත්තොත් ඒක සාධාරණ වස්තුවක් නේ. පට්ට අසාධාරණයි. කාටර වැඩක් නෙවෙයි. එතකොට ඒ වගේ ලැබෙන ප්‍රතිඵල සමසේභාව්‍ය ප්‍රතිඵල කියලා සලකන්නේ නැහැ. එතකොට සාධාරණ වස්තුවකින් තමයි අපි පරීක්ෂණය කරන්න ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවලදී. හරි. මම ඕකෙන් මුකුත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ අපි නිකන් සමසේභාව්‍ය කියන එක විතරක් අර්ථ දක්වගමු. ඔයාලට මම ලියන්න කිව්ව සමසේභාව්‍ය ප්‍රතිඵල කියලා. එතන යටින් චුට්ටක් ලියමු. සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට ඇති ඉඩකඩ සමාන වන්නේ නම් ලැබීමට ඇති ඉඩකඩ සමාන වන්නේ නම් සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට ඇති ඉඩකඩ සමාන වන්නේ නම් එවැනි ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. right. මම අර හැලි දෙන්නේ නැහැ. නොනැඹුරු ධාතු කැට කාසි කියනවා සමබර කියන්නේ හැම පැත්තෙම බර සමාන වෙන්න හදපු හරියම ධාතු කැටයක් සමබර ධාතු කැටයක් ඔයගේ වචන පාවිච්චි කරන්නේ සාධාරණ වස්තුවක් කියන්න. ඉතින් සාධාරණ වස්තු වලින් තමයි මේවා කරන්න කියලා දිග නෝට් හැල්ලක් දෙන්නේ නැහැ. ඔක නිකන් උඩේ තියෙනවනේ. right. 24.3 අභ්‍යාසය ඔයාලට කරන්න පුළුවන්. සමසේ භව්‍යද නැද්ද කියලා අහන්නේ. ඒක ඔයාලට කරන්න පුළුවන්. ඒක ඔයාලා කරන්න. මම යනවා සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව හොයන්නේ කොහොමද කියලා කතා කරන්න. ලියන්න වඩු මාතෘකාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව
සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. දැන් ආයෙත් මම ගන්න උදාහරණයක් විදිහට කාසිය ටොස් කරපු සිද්ධිය. කාසිය ටොස් කරපු සිද්ධිය ගත්තොත් අපි දන්නවා අපි උදාහරණයක් කියලා දාලා ලියමුකෝ. උදාහරණ 1 කියලා දාලා ලියන්න ඕක යටතේ. ලියන්නකෝ ඕක යටතේ උදාහරණ 1 කියලා දාලා. කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් සලකමු. කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් සලකමු. හරි. ඔන්න අහගන්නද? දැන් මම මේකේ ලියනවා නියදී අවකාශය. මම ලියා ගන්නවා නිකන් නියදී අවකාශය. කාසියක් වටේදී අපි දන්නවනේ. එක්ක සීරස නැත්නම් ආගය. ඔය දෙකෙන් එකක් නෙවෙයි. ඔන්න මම නියදී අවකාශය ලියා ගන්නවා. හරිනේ. දැන් අපි ගත්තොත් සිරස ලැබීමේ මුකුත් ලියන්න එපා මම වෙලාව දෙන්නම්. සිරස ලැබීමේ සම්භාවිතාව කොච්චරයිද කියලා. ඔන්න ඕක හොයන්න කිව්වා. සිරස ලැබීමේ සම්භාවිතාව ඇහුවා. හොඳට අහගන්න දැන් මේ වචනේ තේරුම සම්භාවිතාව කියන එකේ පාඩම සම්භාවිතාව. අහගන්න හොඳට තේරුම සම්භාවිතාව කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් අපි මේකට කියනවා probability කියලා. probability. මේක කඩාගත්තොත් probability කියලා. ability කියන්නේ හැකියාව කියන එක මේ තියෙන්නේ. ability කියන්නේ හැකියාව කියන එක. නම් මේ සම්භාවිතාව කියන්නේ මෙන්න මේ සීන් එක වෙන්න මොකේ හරි සම්භාවිතාව කියන්නේ මේ මොකේ හරි මේ මොකක් හරි සීන් එකේ මොකක් හරි සිද්ධිය වෙන්න තියෙන ඉඩකඩ කොච්චරද කියන එක. දැන් මෙතන සිරස ලැබීමේ කිව්වහම සිරස ලැබෙන්න තියෙන ඉඩ කොච්චරද කියන එක තමයි මේ සම්භාවිතාව කියලා කියන්නේ. දැන් බලන්න සිරස අගය කියලා නියදී අවකාශයේ දෙකක් ඉන්නවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් සිද්ධි ඔක්කොම දෙකක් ඉන්නවා. ඔය දෙකෙන් සිරස කියලා තියෙන්නේ මෙතන විතරයි. එහෙනම් සිරස කියලා එක chance එකයි තියෙන්නේ. එකයි උඩට යටට එනවා සම්භාවිතාව දෙකයි කියලා. එහෙනම් chance එක තියෙන්නේ දෙකෙන් එකයි. සරල සිද්ධිය තේරුණානේ. කාසියේ දෙපැත්තක් තිබ්බා. පැති දෙකක් තියෙනවා. ওই දෙකෙන් සිරස කියලා එක පැත්තයි තියෙන්නේ. එහෙනම් උඩට එන්නේ එක පැත්තයි සිරස කියලා එකයි තියෙන්නේ. හැබැයි ඇත්තටම පැති දෙකක් තිබ්බ නිසා සම්භාවිතාව ලියද්දි ලිව්වේ දෙකෙන් එකයි කියලා. ඔච්චරයි කතාව. අගය ලැබීමේ සම්භාවිතාව කිව්වොත් ඒත් ඕකම තමයි. දැන් අපි සූත්‍රයක් ගත්තොත් සම්භාවිතාව කියන්න මේ වගේ එකක සම්භාවිතාව කියන සූත්‍රයක් ගත්තොත් අපිට ලියන්න පුළුවන් උඩට එන්නේ අපිට අදාළ සිද්ධිය මොකේ සම්භාවිතාවද? සිරස ලැබීමේ. මේකේ අපිට අදාළ සිද්ධිය. මේක තමයි අදාළ සිද්ධිය කියන්නේ. මේකට තමයි අදාළ සිද්ධිය කියන්නේ. අදාළ සිද්ධිය. එහෙනම් මෙතනට එන්නේ අදාළ සිද්ධියේ අවයව ගණන. අදාළ සිද්ධියේ අවයව ගණන. මේකේ අවයව කීයක් තියෙනවද කියලා බලන්න. හරිනේ? මෙන්න අපිට අදාළ සිරස ලැබීම සිරසවල් එකයි තියෙන්නේ. එහෙනම් උඩට එකයි එක දැම්ම. යටට දෙක දැම්මේ. නියදී අවකාශයේ S කියලා කීයක් තිබ්බද? නියදී අවකාශයේ අවයව ගණන තමයි යටට දෙන්නේ. එතනට ආවේ නම් නියදී අවකාශයේ අවයව ගණන. හරිනේ කතාව. ඔන්න සම්භාවිතාව හොයන සූත්‍රය. සම්භාවිතාව සමානයි අදාළ සිද්ධියේ අවයව ගන්නට යටින් ඉන්නවා නියදී අවකාශයේ අවයව ගන්න. සූත්‍රයක් විදිහට ලියාගත්තොත් අපි නිකන් ගත්තොත්
ඒ නම් සිද්ධියේ සම්භාවිතාව. ඒ කියලා සිද්ධියක් තියෙනවනේ. ඒ සිද්ධියේ සම්භාවිතාව අපිට ගන්න පුළුවන්. මේක ලියද්දි ලියන්නේ ඉංග්‍රීසි වලින් මේකට කියන්නේ ඒ නම් සිද්ධියේ සම්භාවිතාවට probability of ඒ කියලා. එහෙනම් අපි ඒක සංකේතවත් කරනවා p වරහන් ඇතුලේ e කියලා. p තීරුම probability of e is equal to අපි ගන්නවා මේක සමානයි මොකද්ද? සිද්ධියේ අවයව ගන්න කියන්නේ e කියන සිද්ධිය අවයව ගන්න. අවයව කියන්නේ අනේ කුලකයේ අවයව කීයක් තියෙනවද? එන්නේ කියේ number of කියන අවයව ගන්න කියන එකට මේ n දැම්මේ. කුලකවලදී අපි ඉගෙන ගත්තනේ අවයව ගන්න ලියද්දී n දානවා කියලා අනේකත්වේ ලියද්දී. ne ඒ කියන්නේ දැන් සිරස ලැබීම සිරස කියලා එක පැත්තක ආසි එක පැත්තයි තියෙන එකයි. අයකයි උඩට එක දැන්. නියදී අවකාශයේ s කිය අවයව කීයක් තියෙනවද? s කියන එකයි දෙකක් ඉන්නවා. ආයෙනම් ns මෙන්න එහෙනම් සිද්ධියක සම්භාවිතාව ගන්න විදිහ. හරි නේද? right. දාගන්න උත්තරය ටික මෙන්න මේ සටහන සම්පූර්ණයෙන් දාගන්න මේ විදිහටම දාගන්න. අපි ලියුවනේ කාසියක් උඩ දමා වැටෙන පැත්ත. නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් කියලා. ඒක නේද අවකාශය දාගන්න. සිරස ලැබීමේ සම්භාවිතාව කියලා දාගන්න. සිරස ලැබීම කියන්නේ අදාළ සිද්ධිය. සම්භාවිතාව කියන්නේ probability. ඔලියන් එයි කොහෙන්ද p එකක් ආවේ බලන්න. PA සොයන්න කියලා දෙයි සම්භාවිතාව කියලා අහන්නේ. එතකොට දැනගන්න ඕනේ P කියන්නේ probability, A කියන්නේ සම්භාවිතාව. මේ ඉංග්‍රීසි ටර්ම්ස් උත් ඉගෙනගෙන යන්න. හරි. රතු බෑණෙන් ලියන්න සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. සම්භාවිතාව සමානයි අදාළ සිද්ධිය අවයව ගණන බෙදීම නියති අවකාශයේ අවයව ගණන. ඔන්න ගන්න විදිහ. ඊට පස්සේ ලියන්න ඒ නම් සිද්ධියේ සම්භාවිතාව කියලා මේ වෙනම එකක්. මේක වෙන පාටකින් ලියන්න. මේක තමයි රතු පාටින් ලියවෙන්න ඕනේ. මේක රතු පාටින් ලියන්න. සූත්‍රය. ඒ නම් සිද්ධියේ සම්භාවිතාව ගත්තොත් ඒක සංකේතවත් වෙන්නේ PA සමානයි n8 ns කියලා. ඔන්න හරිද? දාගන්න හොඳ සටහනක්. පැහැදිලි සටහනක් දාගන්න. ඔයාලා highlighters නේ පාවිච්චි කරනවා නම් highlight කරද්දි මේක highlighterෙන් රවුමක් ඇඳගන්න වටේට. ඇතුළ highlight කරන්න එපා. මේක කොටු කරගන්න. මම කියවනේ මේක රතු පාටින් දෙන්න කියලා. ඒක රතු පාටින් දෙලා highlighterෙන් කොටු කරගන්න. මේක highlighterෙන් රවුම් කරගන්න. ඒ කියන්නේ වෙනත් පාටකින් මොනවා හරි කරගන්නවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ සම්භාවිතාව ගැටලුවක් එන්නේ කොහොමද ප්‍රශ්නයක් එන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න මම ඔයාලත් එක්ක 24.4 අභ්‍යාසයේ පළවෙනි ගාන දැන් කතා කරන්න. හරිද? දැන් මම මේක සාකච්ඡා කරන්න මම කියලා දෙන්නම්.
ඊට පස්සේ ඒ අභ්‍යාසයේ ඉතුරු ගණන් ටිකයි ටියුට් එකේ ගණන් ටිකයි සම්පූර්ණයෙන් හදන්න හෝම්වර්ක් වලට. බැරි වෙන ගණන් තිබ්බොත් ඩිස්කෂන් එකේ සාකච්ඡා කරමු. කරන්නේ ලබන සතියේ ඩිස්කෂන් එකේ සාකච්ඡා කරමු ඔයාලට බැරි ගණන් තිබ්බොත්. දැන් මම එකක් කියලා දෙන්නම් මට අවස්ථාව දෙන්න. දැන් ඔයාලට පුළුවන් වුණත් කමක් නැහැ උත්තර ලියන විදිහත් එක්ක හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මට අවස්ථාව දෙන්න. ඔයාලා පළවෙනියට කියව ගන්නකො පිටු අංක 48 24.4 පළවෙනි ගාන 24.4 අභ්‍යාසය කියව ගන්න පිටු අංක 48 කියව ගන්න ඉක්මනට ප්‍රශ්නේ විතරක් කියව ගන්න. කොටස් පහක් අහනවා මොනවද අහන්නේ කියලා විතරක් කියව ගන්න. මම හදන හැටි මුලින් ඉඳන් අගට කියලා දෙන්න. ඔන්න සම්භාවිතාව ගැටලුවක් එද්දී ඔය වගේ එකක් තමයි. උගින් තමයි අපි 10 පන්තියට යන්නේ. ඒ නිසා මේ ටික මාරම වටිනවා. 10 දිත් මම ආයෙ මේ ටික මතක් කරනවා. නමුත් මේ ටික ඉතාම වටිනවා. ඒ නිසා මේ ටික හොඳට ඔළුවට දාගන්න මේ ගාන ඇතුළේ. හරි නේද? right. බලන්නකෝ. 1 සිට 6 තෙක් අංකයේදු සමබර ගණකාකාර ධාතු කැටය. ගණකාභාකාර නෙමෙයි ගණකාකාර. ඒ කියන්නේ ගණකයක්. ගණකයක් කියන්නේ සමචතුරස්‍රාකාර මුහුණක් තියෙන්නේ. සමබර කියලා දීලා තිනවා. සමබර කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සාධාරණ ධාතු කැටයක් කියලා ඔයාලගේ ඔළුවට යනවා. සාධාරණයි නම් සම්භාවිතාව හොයන හැටි දන්නවා. සාධාරණ නැත්නම් වෙන්නේ අපි දන්නේ නැහැ නේ. හොයන්නේ නැහැ නේ. ඉතින් ඒක අසාධාරණයි. සාධාරණ එක විතරයි හොයන්නේ. ඒකයි මේ සමබර කියන වචනේ උකට දාලා තියෙන්නේ. දැමූ විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයකදී ඔය ධාතු කැටේ දාලා උඩ පැත්තට වැටෙන අංකය මොකක්ද කියලා, මේ පැත්තේ තියෙන අංකය මොකක්ද කියලා සටහන් කරන පරීක්ෂණයක් ගත්තාම පළවෙනි ප්‍රශ්නේ කියනවා රෝම ඉලක්කම් 1 පළවෙනි එක කියනවා ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් නියදී අවකාශය S ලියන්න කියලා. පළවෙනි ගාන නිසා චූටි බබාලට වරහන් ඇතුලේ S කියලා දීලා තියෙනවා. හරි. නියදී අවකාශය ලියන්න ගියොත් S දාන්න මතක තියාගන්න නිසා. මොනවද දැන් අංක තිබ්බේ? 1 සිට 6 තෙක් දාලා තිබ්බේ. 1 සිට 6 තෙක් නම් 1 2 3 4 5 6 හරිනේ. ඊට පස්සේ කියනවා ns හොයන්න. ns කියන්නේ ඉංග්‍රීසි වලින් number of s කියන්නේ කුලක පාඩමේදී අපි ඉගෙන ගත්ත මේ ටික හොඳට. s කියන කුලකයේ අවයව ගන්න. s කියන කුලකය කියන්නේ s කියන්නේ නියදී අවකාශය. නියදී අවකාශයේ අවයව ගන්න 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් ns සමානයි 6යි. හරි නේද කතාව? රෝම ඉලක්කම් 3. ඔයාලට මම මේක දාගන්න සටහනක් දාගන්න වෙලාව දෙන්නම්. දැන් උගන්නද්දි හොඳට අහගන්න. ලියන්න එපා. ඉරට්ට සංඛ්‍යාවක් වැටීම a නම් ඉරට්ට සංඛ්‍යාවක් වැටීම a නම් ඒහි අවයව ලියා ඉන්නේ සොයන්න. පළවෙනියට කියනවා a ගේ අවයව ලියන්නලු. a කියන්නේ මොකද්ද? a කියන්නේ ඉරට්ට සංඛ්‍යාව. එහෙනම් මෙන්න මෙතනින් ඉරට්ට සංඛ්‍යා ටික ගන්න. 2 4 6 ඔන්න ඔය ටික තමයි ඉරට්ට සංඛ්‍යාව. එහෙනම් e කියලා ලියද්දි කුලකය ලියවෙන්න ඕනේ 2 4 6. ඔය පැති ටික විතරනේ ඉරට්ට සංඛ්‍යාව තියෙන්නේ. ඔන්න 2 4 6. හරිනේ කතාව. 2 4 6 හරි. ඊට පස්සේ අපිට කිව්වා මොකද්ද? එන්නේ ලියන්න කියලා. අවයව ලියා එන්නේ ලියන්න. මේකෙන් එන්නේ කීයද කියලා ලියන්න කියලා කිව්වා. එයාලා කිව්වා ලියන්න. ලියන්න එහෙනම් එන්නේ කියන්නේ number of a. a කුලකයේ අවයව කීයද? ගණන් කරන්න. 1 2 3යි. තුන් දෙනායි. එහෙනම් එන්නේ සමානයි 3යි කියලා අවයව ගණන් ගන්න පුළුවන්. හරිනේ කතාව. right. ඊට පස්සේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 4. ඒහි සම්භාවිතාව එනම් PA සොයන්න කියලා දීලා තියෙනවා.
ඔය පළවෙනි ප්‍රශ්නේ හින්දා මේ PA සොයන්න කියලා ඩිරෙක්ට් අහන්නේ නැතුව ඒහි සම්භාවිතාව කියලා දීලා තියෙනවා. නැත්තම් ඔයාලා දැනගන්න ඕනේ PA ලියන්නේ කොහොමද? PA ලියන විදිහ උඩට එන්නේ ඒ කිව්වේ සිද්ධියේ ඒ කියන සිද්ධියේ අවයව කීයක් ඉන්නවද? යටට එන්නේ නියදී අවකාශයේ අවයව කීයක් තියෙනවද? කොහොනේ කතාව. ඒ කියලා කියන්නේ එන්නේ ඊගේ අවයව 3යි. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. සරලව කිව්වොත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් chance 3ක් තියෙනවා. යටට ns නියදී අවකාශය 6ක් තියෙනවා. සම්භාවිතාව 6න් 3යි කියලා උත්තරේ තියන්න පුළුවන්. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ උත්තරේ මෙහෙම නතර කරන්නේ නැතුව මේ දෙන්නම 3න් බෙදෙන සංඛ්‍යා නිසා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි කියලා නතර කරන්න. මෙහෙම නතර කරන්න හිතෙන්න පුළුවන්. මේ උත්තරේ 100%ක්ම හරි. හැබැයි මෙතනින් මෙහෙම කරේ නැහැ කියලා ලකුණු අඩු කරන්නේ නැහැ. මොකද පාඩම භාග නෙවෙයිනේ සම්භාවිතාව කතා කරන්නේ. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණය මෙහෙම නතර කරත් ප්‍රශ්නයක් නෑ. මම යෝජනා කරනවා මෙහෙම නතර කරන්න ආයෙත් සුළු කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සුළු කරාට කමක් නෑ ලකුණු හම්බෙනවා. ඕනේ නැහැ ඉතින් වැඩිපුර කරලා කාලය නාස්ති කරගන්න. මෙහෙම නතර කරන්න. මෙහෙම කරේ නෑ කියලා ලකුණු අඩු වෙන්නේ නෑ. දැන් භාගවලට එහෙමනම් මම කියවනේ අනිවාර්යෙන් සුළු කරන්න ඕනි තුල්්‍ය භාගයක් උඩයට කැපෙන එකක් આવුත් කියලා. මේක එහෙම නෑ. සම්භාවිතාව ගැන වෙන්න තියෙන ඉඩ. 6ක් ගත්තොත් 3ක් වෙනවා යකෝ කියලා කියනවා. 2ක් ගත්තොත් 1ක් වෙනවා. ඔක ඉතින් සුළු කරලා තිබීමේ අත්‍යවශ්‍ය කාරණයක් නෑ. හරි. ඊට රෝගිලක්කම් 5. අවසාන කොටස. බලන්න රෝගිලක්කම් 5. බලන්න පස්වෙනි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව සොයන්න. ප්‍රථමක සංඛ්‍යාව මොනවද නේ මෙතන තියෙන ප්‍රථමක සංඛ්‍යාව? සාධක දෙකක් විතරක් තියෙන ඒවා. 2 3 5. ඔච්චරයි මෙතන තියෙන්නේ. එක ගන්න නැහැ නේ. එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයිනේ. එකට සාධක එකයිනේ තියෙන්නේ. සාධක දෙකක් විතරයි. එයා හැදෙන්න ඕනේ එයා සහ එක ගුණ වෙලා. මේ මේවා තියෙන 2යි 3යි 5යි විතරයි. එතකොට ඔක්කොම 3ක් තියෙනවා. එයාගේ සම්භාවිතාව අපෙන් අහන්නේ. එහෙනම් ඉලක්කම් 3යි සිද්ධියට අදාළ අවයව 3යි. ඔක්කොම අවයව 6ක් තියෙනවා. එන සම්භාවිතාවයි කිය 6න් 3යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? දාගන්න පැහැදිලිව කොටස් ටික නැවත ප්‍රශ්නයක් එකින් එක කියව බලන්න. ඔහේ ලියන්න එපා. පළවෙනි ප්‍රශ්නේ කියවලා අවබෝධ කරගෙන උත්තරේ ලියන්න. දෙවෙනි කියවලා අවබෝධ කරගෙන ලියන්න. රයිට් ගන්න කොටස් පහට පිළිතුරු පහ. right හරි නේද?
එහෙනම් එපමණයි අදට සාකච්ඡා කරන්නේ 24.4 අභ්‍යාසයේ තව ගණන් 6ක් තියෙනවා. හෝම්වර්ක් වලට හදන්න ඕනේ ගණන් 6. ඊට පස්සේ ටියුට් එක දාන්නම්. ටියුට් එකේ තියෙන ගණන් ටික හෝම්වර්ක් වලට හදන්න. උච්චර අදට සාකච්ඡා කරන්නේ ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් බහුවස්ත්‍රවල කෝණ කියන ලස්සන ලීසි පාඩම එකකින් හම්බෙමු. නම් ප්‍රවේශයෙන් ඉන්න අදට එපමණයි. අයිබෝවන්